මිනිස්සුන්ගේ පරිණාමයත් එක්කලා ආරක්ෂාව කියන එක හුඟක් වැදගත් වෙනවා. ඒ හින්දා තමන්ගේ ආරක්ෂාවට විවිධ දේවල් නිෂ්පාදනය කරගන්න මිනිස්සු පෙළඹෙනවා. කකුල් දෙකේ ආරක්ෂාවට නම් සෙරෙප්පු සපත්තු. මේ සෙරෙප්පු සපත්තුම ක්‍රීඩාමය දක්ෂතාවයන් එළියට දාගන්නත් පාවිච්චි කරනවා. සපත්තුව නතර වුණේ ඔතන. අන්නේ නතර වෙච්ච තැන ගැන කතා කරන්න අපි ආවා ගම්පහ පැත්තට. ඔබ පිළිගන්නවද? මේ ගම්පහ බස් ස්ටෑන්ඩ් එක. ලොකු පාළු ස්වභාවයක් තියෙන්නේ. හැබැයි මේ නිස්කලංක අඳුරත් එක්කලා ප්‍රයෝජන ගන්න අපූරු කණ්ඩායමක් මේ ගම්පහ බස් ස්ටෑන්ඩ් එකේ හැන්දෑවට ඉන්නවා. කණ්ඩායමේ 나යකයා තමයි ප්‍රභාත්. හැන්දෑවට මොකද මේ කට්ටිය තුලා කරන්නේ? ඔව් මේ අපේ ක්‍රීඩා සමාජයේ සිනර්ජි ක්‍රීඩා සමාජය අපි මෙතන හැන්දෑවට සියලුම දෙනා එකතු වෙලා රෝද සපත්තු ක්‍රීඩාව කරනවා. ලෝකේ නම් සාමාන්‍ය මේ ක්‍රීඩාව අපි YouTube එකේ බැලුවත් නැත්නම් අන්තර්ජාලය බැලුවත් ඕන තරම් දකිනවා. හොඳ වැඩස්ලා ඉන්නවා ලෝකේ. හැබැයි ඉතින් අපි ගත්තාම අපි කොතනද එතන ඉන්නේ? ලෝකයේත් එක්ක සංසන්දනය කරනකොට අපිට තාම පදින්න ට්‍රැක් එකක් නැහැ. ඉතින් බස් යනකන් ඉඳලා රෑ වෙලා අපි ගොඩක් දුෂ්කරතා මැද්දේ තමයි මේ පුහුණුවීම් කරන්නේ. මේ ක්‍රීඩාව සාමාන්‍යයෙන් ලෝකේ අපි ගත්තොත් එම ලංකාව අපි හොයාගත්තු ක්‍රීඩාවක් නෙවෙයිනේ. ඔව්. නමුත් මේක ලෝකේ තියෙන ක්‍රීඩාවක්. මේකේ පටන් ගැනීම සහ ලෝක තත්ත්වය කොහොමද? රෝලර් ස්කේටිං ශ්‍රී ලංකාවට ගෙනල්ලා මේ ක්‍රීඩාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කරලා ලංකාව පුරා ක්‍රීඩකයන් බිහි කරන්න අපිට ශක්තියක් වුණේ අපේ නීල් පෙරේරා මහත්මයා. එයා ප්‍රංශයේ ඉන්න කාලේ මේක හදාරලා ලංකාවට ඇවිල්ලා මේ මට්ටමින් හරි ඉදිරියට ගෙන එන්න එතුමා තමයි අපිට සහයෝගය දුන්නේ. ඇත්තටම රෝලර් ස්කේටිං කියන්නේ මොකක්ද? මොන ක්‍රීඩාවක්ද? රෝලර් ස්කේටිං කියන්නේ අපි දැන් දිවීම ගත්තොත් දුවන්නේ සපත් දෙකක් ස්පයිස් දෙකක් දාගෙන නිකන් දුවනවා. ඒකම රෝද හයි කරපු සපත් දෙකක් දාගෙන ඒ විදිහට දුවනවා. ලංකාව ගැන ඔබට යම්කිසි වැටහීමක් ඇති. මේ ක්‍රීඩාව කොහෙද වෙන්නේ? මොනවද කරන්නේ? කවුද මේකේ ඉන්නේ? මොන වයස් කාණ්ඩවල දරුවෝද ඉන්නේ? මොන තරුණයෝද ඉන්නේ? පොඩ්ඩක් විස්තර කියමු අපි. දැනට මේ ක්‍රීඩාව ලෝකයේ ගත්තත් අවුරුදු 6 සිට අවුරුදු 70 දක්වා අයට මේ ක්‍රීඩාව කරන්න පුළුවන්. ඔයාගේ ටීම් එකේ ඉන්න බාලමයා සහ වැඩිහිටියා කොහොමද? අවුරුදු 4-5 කුඩා දරුවෝත් ඉන්නවා. දැනට මල් ළඟ පදින වයස්ම එක්කෙනා අවුරුදු 30ක ක්‍රීඩකෙක් ඉන්නවා. තාක්ෂණය මොන වගේද පාවිච්චි කරලා තියෙන්නේ? ඒකට තියෙන ඔයගොල්ලෝ පාවිච්චි කරන අලුත් නිර්ණායකතා ලෝක සොයාගෙන ලෝක ඉදිරිපත් කිරීම ක්‍රීඩාවට තියෙන ගුණාංග මේ ටික අපිට පොඩ්ඩක් කියන්න. අපි සාමාන්‍යයෙන් ඇත්ලීට් කෙනෙක් හදනකොට රණර් කෙනෙක් හදනකොට අපි භාවිතා කරන ව්‍යායාම මාලාවල් තියෙනවා. අපි ඒවා ප්‍රයෝජනට අරගෙන සුළු වෙනස්කම් කීපයක් තමයි මේ ක්‍රීඩාවට අදාළව වෙන ටෙක්නික්ස් කීපයක් තියෙනවා. ඉතින් ඒවා හුරු කළාට පස්සේ ඒ දෙකේම සාමූහිකව මේ ළමයි පුරුදු වුණාට පස්සේ රෝලර් ස්කේටර් කෙනෙක් බිහි වෙනවා. මේක ලංකාවේ දැන් කොයි ප්‍රදේශවලද තියෙන්නේ ජනප්‍රිය වෙලා තියෙන්නේ? දැනට අනුරාධපුර ප්‍රදේශයේ තියෙනවා, කොළඹ, එතකොට යාපනයේ, එතකොට ගම්පහ අපි කරනවා, කුරුණෑගල කරනවා. ඔය වගේ ලංකාවේ හැම පැත්තකින්ම ක්‍රීඩිකාවන් මේකට සහභාගී වෙනවා. සමහරවිට මේ ලංකාවේ කී දෙනෙක් විතර වගේ කණ්ඩායමක් මේනකොට මේ ක්‍රීඩාවේ ඉන්නවා? දැනට ජාතික මට්ටමේ තරඟ, පාසල් තරඟ වලට සාමාන්‍යයෙන් ක්‍රීඩකීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වෙලා තියෙනවා.
කල්පිටි දූපත් සමූහයේ සංචාරයේ එක්තරා ප්‍රධාන කේන්ද්‍රස්ථානයකට අපි ආවා. අසංක මුහුදු සැතපුම් 32කට ආසන්න දුරක් අපි යාත්‍රා කරලා අපේ ගමනාන්තයක් වුණු ප්‍රධාන ගමනාන්තයක් වුණු බත්තලංගුන්න තමයි මේක සොඳුරු දූපතක්. මේ දූපතටයි අපි සේන්දුනේ. පෙරදා රාත්‍රියේ අපි එනකොට මේ බත්තලංගුන්න දූපතට අන්ධකාරය උදා වෙලා. ඒ විතරක් නෙමෙයි වර්ෂාව වැටෙනවා. මේ සියල්ලම එක්ක අපිට සිද්ධ වුණා ආපු ගමන්ම රාත්‍රී කෑම අරගෙන නවාතැනේ හිර වෙන්නට. සම්පත් අපි මීට කලිනුත් මේ විදිහටම වෙනස කණ්ඩායම මේ බත්තලංගුඩුවට ආවා. හැබැයි බත්තලංගුඩුවට එනකොට එදා තිබුණ බත්තලංගුඩුවේ අද තියෙන බත්තලංගුඩුවේ සෑහෙන වෙනස්. ස්වභාව ධර්මය යම්කිසි අසාධාරණයක් කරලා තියෙනවා කියලා සමහරවිට අපිට හිතුණා. මොකද බත්තලංගුඩුවේ කොටසක් මූදර දිය කරගෙන තියෙනවා. හැබැයි ඒ වගේම තවත් කොටසක් ගොඩබිම මතුවෙලා යම් ආකාරයකින් මේ ගොඩබිම් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේ හැමදේම ඒ වගේම එදා හිටිය මිනිස්සුන්ගේ ජන ජීවිතය අද වෙනකොට කොහොමද වෙනස් වෙලා තියෙන්නේ මේ හැමදේම අපිට දකින්න අවස්ථාවක් තියෙනවා. යම් විදිහකින් දියුණු උණු බවක් අර නිකන් පහුගිය කාලෙට වැඩිය අපි පහුගිය කාලේ නට වැඩිය හොඳ ප්‍රශස්ත මට්ටමක තියෙනවා කියලාත් අපිට දැනගන්න ලැබුණා. මෙන්න මේ හැමදේම හොයලා බලන්නත් එක්කයි අපි මේ ගමන ඇවිල්ලා ඉන්නේ. අද ඉරිදා දවස. හැබැයි අද ඉරිදා දවසයි කියලා මේ අය නිකම්ම ගෙවල් වලටලා ඉන්නේ. අද දීවර කටයුතු කරන්නේ නැහැ නේ. ඉරිදා දවස නිවාඩුනේ. ඒ නිවාඩුව ගන්න උන් අපේක්ෂා කරන උන්ගේ මූලික අරමුණ වෙන්නේ ආගමික වැඩ කටයුතු. එහෙම නැත්නම් පල්ලියට ගිහිල්ලා අවශ්‍ය කරන විදිහේ දායකත්වයේ දීලා ඒ පූජාවන්ට සහභාගී වෙලා ඒ වගේ මේ සියල්ල තුල ඔවුන්ගේ අපි දකිනවා බොහොම ආගමට දහමට අනුකූලව ජීවත් වෙන බොහොම ගුණගරුක මිනිස්සු සම්පත්. මොකද අපි එනවා කියන ආරංචියට පවා මේ බත්තලංගුණ්ඩුවේ මිනිස්සු ආගන්තුක සත්කාරය වෙනුවෙන් ලෑස්ති වෙලා ඉන්නවා කියලා අපිට දැනගන්න අපිට නිව්ටන් අයියා කිව්වා. පැහැදිලිව දැන් මුහුදු සැතපුම් 32ක් ගෙවාගෙන පැය 3කට 4කට ආසන්න වෙලාවක් යාත්‍රා කරන එනකොට මේ දූපතේ ඉන්නේ පුදුම ආදරණීය මිනිස්සු කොටසක් ඉන්නේ. ඒගොල්ලෝ ආගන්තුක සත්කාර දන්න, සදාචාරය දන්න එන මිනිස්සුන්ට අසීමිතව ලෙන්ගතුකම් පාන ආදරය කරන පිරිසක් තමයි මේ බත්තලංගුණ්ඩුව ඉන්නේ. ඒකට හොඳම අත්දැකීම අපිට ලැබුණා මීට වසර එකමාරකට කලින් අපි බත්තලංගුණ්ඩුවට එනකොට. අපි දූපත් සියල්ල පහු කරගෙන දීවර ජනතාව විශාල පිරිසක් ජීවත් වෙන දූපතට එනවා. ඒ දූපත තමයි බත්තලංගුණ්ඩුව. මේක තමයි මේ දූපත් පන්තියේ විශාලතම දීවර පිරිසක් ජීවත් වෙන දූපත. අපි රාත්‍රී නවතන් ගත්තේ අමිලගේ වාඩියේ. අමිල කියන්නේ බත්තලංගුණ්ඩුවේ දීවර කටයුතු කරන දීවර ජනතාවත් එක්ක බොහොම සුහදව කටයුතු කරන තරුණ මහත්මයෙක්. අමිල කොච්චර කාලෙද මෙහෙට ඇවිල්ලා? මම දූපතත් එක්ක සම්බන්ධලා ව්‍යාපාර කටයුතු කරන දැන් අවුරුදු 14ක විතර කාලයක්. අමිලගේ උපන්ගම කොහෙද? මම අනුරාධපුරේ. අනුරාධපුරේ ඉඳලා මෙහෙ එන්න හේතුව මොකක්ද? මගේ තාත්තගේ ව්‍යාපාර කටයුතු මෙහෙ තමයි තිබ්බේ. තාත්තගේ එක්ක තමයි මෙහෙට ආවේ. එතකොට දැන් මේ අවුරුදු ගානට මොන වගේ අත්දැකීම්ද ලැබුවේ කියලා ඇහුවොත් එම ලොකු උත්තරයක් තියෙයි. අමතක නොවන දේවල් තියෙනවද? අමතක නොවන කියලා කියන්නේ ජීවිතේ හැමදාම වෙන දේවල් අමතක නොවන මේ වගේ සුන්දර පරිසරයක ජීවත් වෙද්දී. ඒකත් එක්ක ඉතින් ඔය පහුගිය කාලෙදි තිබ්බ යුද්ධ කාලේ තිබ්බ සමහර අත්දැකීම් ඒවත් එක්ක සුනාමි අවස්ථාවේ විඳපු ප්‍රශ්න අපිට ගැටලුවක් වුණේ නමුත් ඒ වෙලාවේ මිනිස්සු කලබල වෙච්ච දේවල් එක්ක ඒ වගේ දේවල් හැමදාම සුනාමි අවස්ථාවේදී ඕගොල්ලන්ට බලපෑමක් තිබ්බද? අපිට ඍජු බලපෑමක් තිබ්බේ නැහැ. බලපෑමක් වෙන තත්ත්වයක තිබ්බ නමුත් අපිට එහෙම ලොකු කරදරයක් වුණේ නැහැ. අමිලට මතකද සාමාන්‍යයෙන් මම ඇහුවොත් පවුල් කීයක් විතර මේ දූපතේ ඉන්නවද කියලා ඇහුවොත් ගණන් හිලා මතකද? මේක සාමාන්‍ය පවුල් ඉන්නවා 750ක් 800ක් විතර මම හිතන්නේ. බැලු බැලමට අමිල අපිට හිතනවා දැන් මේ පරිසරයත් එක්ක මොහොතත් එක්ක ගෙවන ජීවිතවල ලොකු අසුන්දර කතාවක් ඇති කියලා. කියන්නේ මේගොල්ලන්ගේ ජීවිත සුඛිත මුදිත ජීවිත නෙවෙයි කියලා හිතෙනවා. ඔබ කොහොමද අඳුරගත්තේ ඔබේ ජීවිතේ මේ අවුරුදු ගානට? මම කරන ව්‍යාපාරික කටයුතුත් එක්ක ඇත්තටම මම සුන්දර දේවල් දැකලා තියෙනවා. නමුත් කියන තරම් සුන්දරත්වයක් නම් නැහැ. සුන්දර පරිසරයක්, සුන්දර හැමදේම සුන්දරයි. මිනිස්සු ඉතා හොඳයි. ගුණධර්ම වලින් පිරිපුන්. ඒක සාමාන්‍ය ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා අපිට වතුර ප්‍රශ්න. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඊට අමතරව ඔව් හොඳයි කියලා තමයි කියන්න පුළුවන්. අමිල මේ ප්‍රදේශයේ දීවර ජනතාවගේ මාළු එකතු කරලා පිට රටට අලෙවි කරන
වෙළඳ මහත්මයෙක්නේ. එතකොට මේ ප්‍රදේශයේ නැත්තම් මේ දූපතේ දීවර ජනතාව බහුතරයක් අමිලත් එක්ක නිරන්තරයෙන්ම ගැටෙනවා. අමිල එතකොට මට කියන්න පොඩ්ඩක් කොහොමද අපනයන කටයුතු ඒව කොහොමද පටන් ගත්තේ? සහ කොහොමද ඒව කරන්නේ? අපරණ කටයුතු කියන්නේ මම කරන්නේ ලංකාවේ කියන්නේ අපරණ රිජුව කරන කම්පැනිස් තියෙනවානේ. ආයතන වලට මම මේ දූපතේ අපරණ කර තත්ත්වයේ තියෙන මාළු ප්‍රමාණය යාලට මෙහෙ මාළු වුණ කාලය තියෙන එක. ඒ කාලෙට අපරණයට අවශ්‍ය මාළු ටික මෙහෙම මම යාලට සප්ලයි කරන එක තමයි කරන්නේ. වැඩිපුරම පිටරටින් ඉල්ලන්නේ මොන මාළුද? වැඩිපුරම මේ දවස්වල සාවාලය රිබන් ෆිෂ් කියන මාළුව. ඒකයි තෝරු කොස්සු රූප කියන මාළුව. ඒ ටික තමයි වැඩිපුරම මෙහෙන් පිටරට යන්නේ. ඒතර ඔය කියපු නම් තියෙන මාළු ලංකාවේ වෙළඳපොලේ නැද්ද? ලංකාවේ වෙළඳපොලේ බොහෝ දුරට අඩුයි. වෙළඳපොළ ඇතුලේ ගන්න තියෙනවා නම් තියෙන්නේ කම්පැනි ගිහිල්ලා රිචෙඩ් වෙලා ආපු මාළුවක්, ඩැමේජ් මාළුවක්. එහෙම තමයි. ඒත් එක ලොකු මිලක් වෙනවා. ඒතකොට බත්තලංගොඩ දූපතෙන් අගනගරයේ ප්‍රධාන මාළු වෙළඳ කොළඹ ප්‍රධාන මාළු වෙළඳපොළට මාළු එවන්නේ නැද්ද? 90%කට වැඩි මාළු ප්‍රමාණයක් යන්නේ පැලියගොඩ අලුත් මාළු මාකට් එකට. ඊට අමතරව තමයි පොඩි පොඩි මාකට් වලට මාළු යන්නේ. දැන් එතකොට සාමාන්‍යයෙන් බත්තලංගොඩ දූපත ආවට දීවර කටයුතු කරන උදවියෙක්ගේ දෛනික අස්වැන්න සාර්ථකයිද හැමදාම? හොඳ මාළු ප්‍රමාණයක් අහු වෙනවද? සාර්ථක කාලයක් තියෙනවා. ඒක අතරදී ඇත්තටම අසාර්ථක වෙනවා කියලා කියන්න බෑ. සාර්ථකයි. මට්ටමකට ජීවිතය ඇදගෙන යන්න පුළුවන් හොඳ මට්ටමකට. හැකියාවක් වෙනවා. ඔබට සාමාන්‍යයෙන් මාළු දෙන දීවරෝ කී දෙනෙක් විතර ඉන්නවද දූපතේ? මටම කියලා මාළු දෙන 50කට ප්‍රමාණයක් ඉන්නවා. එදා නෙලා ගන්න මාළු අස්වැන්න තියෙනනේ. ඒ ප්‍රමාණය කොච්චරද? ඒ ප්‍රමාණය ගන්න එකක් එයාලා මට දෙන්න බැඳිලා ඉන්නවා. අනිත් එක මාළු කොච්චර වැඩි වුණත් ඒක ගන්නත් මම බැඳිලා ඉන්නවා. ඒක මම ගන්න ඕනේ අනිවාර්යෙන්ම. එයාලා මාව විශ්වාස කරන් තමයි මොහොතට යන්නේ. කියන්නේ Tamanට දැල් තිබ්බා කියලා, ආම්පන්න තිබ්බා කියලා, රැකියාව පුළුවන් කියලා. අල්ලගෙන මාළුව මේක දූපතක්නේ. ගොඩ බිමට ලොකු දුරක් තියෙනවා. ඒක අරන් ගිහලා විකුණ ගන්න බෑනේ එයාට. එයාලා අපිව විශ්වාස කරන් තමයි මොහොතට යන්නේ. අපි ඒක ගන්නවා. අරන් අපි ඒක මුදල් කරලා ඒකට දෙනවා. ඉරිදට අහම්බෙන්වත් කවුරුත් දීවර කටයුතු වලට යන්නේ නැද්ද? ඒ කියන්නේ අපි හිතමුකෝ සෙනසුරාදා මාළු අහුන්නේ නැහැ කියලා. සිකුරාදා ටිකයි මාළු අහුනේ කියමුකෝ. ඒතර ඉරිදා ගෙවා ගන්න විදිහක් නැති වුණොත් මම ගිහිල්ලා මාළු ටිකක් අල්ලන් එන්න ඕනේ කියලා කෙනෙක් එහෙම යන අය නැද්ද මේ? නෑ. ඇත්තටම දූපත මේකේ 98% විතරම ඉන්නේ කතෝලික පිරිස. එදා දේවස්ථාන කටයුතු වෙනුවෙන් පල්ලිය වැඩවලට ගිහිල්ලා ඒ වෙනුවෙන් කැපෙනවා. හැම මිනිස්සෙක්ම ආගමට බොහොම ලැබි. ඒ කටයුතු ඉවර කරලා තමයි ඊටු වැඩ ටිකයි කොච්චර අද මාළු කොච්චර අහු වෙනවද කිව්වත් මොහොතේ මාළු කොච්චර දැක්කත් මේ කට්ටිය යන්නේ නැහැ. යාලා ඉරිදට රැකියාව කරන්නේ නැත්තේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. නිවාඩු දවසක් අවශ්‍ය හින්දා නෙමෙයි. එදාට පල්ලිය වැඩ කටයුතු වලට යාලා වෙන් කරන් තියෙනවා.
අපි අද දවසේ එන්නේ දියසෙන්ව මුණ ගැහෙන්න. මේ ඉන්නේ අන්න ඒ කියන අපේ ලංකාවේ තාක්ෂණික වශයෙන් විප්ලවීය වෙනසක් ඇති කරන්න පුළුවන් කියලා හිතන බොහෝ දෙනෙකුගේ සිහිනයක් සැබෑ වෙච්ච ඒ සිහිනය සැබෑ කරපු දියසෙන්. ඉතින් මේ තමයි ඒ දියසෙන්. ඉතින් දියසෙන් වෙනස කණ්ඩායම හමු වෙන මොහොතක්. අපි පොඩ්ඩක් ඉස්සරහට යමු. දියසෙන් අපි ඉස්සරහට යමු. ඉතින් මානව රූපී රොබෝ කෙනෙක් විදිහට තමයි දියසෙන් ලංකාවේදී අපිට දකින්න අවස්ථාවක් ලැබෙනවා කියලා පහුගිය කාලේ කතාව තිබ්බේ නෙළුම් කුළුණ පරිශ්‍රයේ. උදේ ඉඳලා හවස් වෙනකන් මිනිස්සු වුණ අපි යකා බැඳගත්තා වගේ වැඩ. එහෙම කියනවානේ. කිසිම විදියක විවේකයක් නැහැ. ඒ කොහොමනත් අපිට එහෙම වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අපි අවට ඉන්න මිනිස්සු සමහර විට අපේ ආයතන ප්‍රධානීන් වෙන්න පුළුවන්. අපෙන් යම් සේවාවක් බලාපොරොත්තු වෙන අය. අපේ එහෙම වැඩ බලාපොරොත්තු වෙනවා. අන්තිමට අපිට හිතෙනවා අපිත් නිකන් රොබෝලා වගේ කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ අපි රොබෝලා කියලා. ලංකාව ඇතුළෙත් රොබෝ තාක්ෂණය යොදා ගන්න තැන් ගැන මේ දවස්වල ලොකු කතා බහක් තියෙනවා. ඒ දියසෙන් කියන නමත් එක්ක. අපිත් එක්ක ඉන්නවා දියසෙන් කියන මේ රොබෝ නිර්මාණය කරන නිර්මාතෘ චමීර ජයසිංහ මහත්මයා. අපිට මේ මුලින්ම කියන්නකෝ කවුද මේ දියසෙන් කියන්නේ කියලා. ඔව් අසංක දියසෙන් කියන්නේ ලංකාවේ අපි හදපු පළවෙනි මානව රූපී රොබෝ යන්ත්‍රය. මේ දියසෙන්ගේ තියෙන වෙනස මොකක්ද දැන්? ඒ කියන්නේ අනිත් රොබෝලත් එක්ක ගත්තම දියසෙන් කොහොමද වෙනස් වෙන්නේ? දැන් ලෝකයේ තියෙන විවිධ රොබෝ යන්ත්‍ර. ඉතින් එක එක රොබෝ යන්ත්‍රවල යූස් කරන එක එක ටෙක්නොලොජිස් තියෙනවා. දැන් අපේ දියසෙන් ඕනම විදිහකට මොඩියුලර් විදිහකට තමයි හදලා තියෙන්නේ. එතකොට අපිට ඕනම විදිහකට අපේ රොබෝ ඩිසයින් එක මාරු කරලා එක එක ක්ලයන්ට්ස්ලට අවශ්‍ය විදිහට ඒ රොබෝ යන්ත්‍රය ෆිසිකලි වෙනස් කරන්නත් පුළුවන්. ඒ වගේම software අතින් ගත්තත් ඔක්කොම softwares modular විදිහට තමයි අපි හදලා තියෙන්නේ. එතකොට ඒ software ආයෙත් අපිට reuse කරන්න පුළුවන් විවිධ industries වල. ඒත් එක්කම ගත්තොත් එහෙම කාටියෝග්‍රැෆි. ඒ කියන්නේ කොහොමද මැපිං ඉන්ඩෝ මැපිං එකක් කරගන්නේ කියලා. ඒ කියන්නේ රොබෝ යන්ත්‍රය යම් ස්ථානයක සිට අනිත් ස්ථානයකට යනකොට ඒකට හම්බෙන බාධකත් එක්ක කොහොමද ඒ රොබෝ යන්ත්‍රය හිතලා ඒ මාර්ගයට යන එකත් අපි අවුරුදු 3ක් විතර ඒ රිසර්ච් එක කරා. ඉතින් ඒක අපේ ගොඩක් ස්ට්‍රෝං පොයින්ට් එකක් අපේ හියුමනොයිඩ් රොබෝට් එකේ. ලෝකයේ තියෙන ටූර්නමන්ට් වලට සම්බන්ධ වෙන්න අපිට වකරේ අවස්ථාවක් තියෙනවා. ඇත්තටම කියනවා නම් අපේ ශ්‍රී ලංකාවේ ඉන්න දරුවෝ හරි දක්ෂයි. නමුත් අපිට මේ පහසුකම් ලැබෙනවා නම් අපිට ලෝකේ ජය ගන්න එක එහෙට වැඩක් නෙමෙයි. ඉතින් හරියට පදින්න තැනක්වත් නැතුව මේ පාරවල් වල බොහොම අමාරුවෙන් කාලය හොයාගෙන බොහොම වෙහෙස මහන්සි වෙලා ඇවිල්ලා මේ මට්ටමේ ඉන්න දරුවොත් හොඳ මට්ටමක ඉන්නවා. ලංකාවෙම ඉන්න අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ට්‍රැක් එකක් හදලා දෙන්න පුළුවන් නම් ඒක ලොකු සහයෝගයක්. රෝලර් ස්කේටින් කියලා කියන්නේ එක පැලැන්තියක ක්‍රීඩාවක්ද? නෑ එහෙම එකක් නෑ. ගමක ඇතුලේ ඉන්න දරුවන්ට කොළඹ ඉන්න දරුවන්ට එහෙම කියලා ભેදයක් නෑ මේක. දැන් ප්‍රභාත් වගේ දැන් කෝච් කෙනෙක් ගාවට ඇවිල්ලා දැන් වැඩේට වහින්න යන්නේ. එහෙම කියලාත් සපත්තු දාගත්තොත් මේ තරගට එන්න බෑනේ. ශරීරය ප්‍රගුණ කරන්න ඕන දේවල් ටික කොහොමද ප්‍රභාත්? ඔය රහස් ටිකත් අපි කියමුද? ඉස්සල්ලාම ශරීර ශක්තිය වර්ධනය කරනවා වගේම ඒක විතරක්ම මදි. එයාගේ මානසික ශක්තිය වර්ධනය කරන්නත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට අපි නොයෙක් ක්‍රම උපායන් භාවිතා කරනවා. ක්ෂණික තීරණ ගැනීම, Tamanට තමා ගැන විශ්වාසය ඇති කරන්න පොඩි පොඩි ටෙක්නික්ස් වගේක් තියෙනවා. ඉතින් අපි ඒවා කරලා තමයි අවසානයේට තමයි රෝද දෙක උඩ හිටගෙන ඒකෙන් පැදගෙන යන්නේ කොහොමද කියන එක කියලා දෙන්නේ. දැන් ඔයා කිව්ව හැබැයි මේ ලංකාවේ ටූර්නමන්ට් තියෙනවා. ජාතික මට්ටමේ තරග තියෙනවා. දීනේ මේ පිච් එක නැත්තම් කොහොමද මැච් එක ගන්නේ? ඒක තමයි ජාතික සංගමයේ ඉන්න බලධාරීන් මේ වැඩේ එහෙම අපිට තනක් නැහැයි කියලා අතාරින්නේ නැහැ.
ඉතින් ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් උත්සාහයෙන් අපි මේ වෙනකොට ටොරින්ටන් එකේ තරඟ පවත්වනවා. ඊට අමතරව කැලණියේ රජමහා විහාරයේ පිටිපස්සේ තියෙන ලේන් එකේ තරඟ පවත්වනවා. ඉතින් ඔය තැන් දෙක තුනේ තමයි අපි බොහොම අමාරුවෙන් මේක පවත්වාගෙන යන්නේ. දැන් එතකොට කෙනෙක් සාමාන්‍යයෙන් දැන් මේකට මෙහෙම දෙයක් තියෙනවානේ. අනතුරු වීම ප්‍රවණතාවය. දැන් පුංචි ළමයි කිව්වා නර්සරි දරුවොත් ඉන්නවා. දැන් ඒ දරුවගේ ඉඳලා ඉන්නකොට පුංචි දරුවොත් එක සෙල්ලම් හරි බයයි. දැන් ප්‍රභාත්ට බාර දුන්නාට දරුවෙක් අනතුරක් වෙන්න තියෙන කෙස් ගහක ප්‍රමාණයනේ තියෙන්නේ ප්‍රභාත්. මේකට ඔයගොල්ලෝ අනුගමනය ආරක්ෂක ක්‍රම මොනවද? සාමාන්‍ය මම පුරුද්දක් විදිහට ඒ ආරක්ෂක කට්ටලේ පලන් දන්නේ නැත්නම් මම ඒ ළමයට පදින්න දෙන්නේ නැහැ අවංකවම. ඉතින් වෙන කෙනෙක්ගේ එකක් හරි ඒ ළමයට දාලා තමයි ට්‍රැක් එකට අපි දාන්නේ. ඒ යම්කිසි අවස්ථාවක ඒගොල්ලෝ වැටුනොත් ඒ වැටෙනකොට ඒකෙන් බේරෙන්නේ හානි අවම කරගන්නේ කොහොමද කියලාත් අපි ඒගොල්ලන්ට උගන්වනවා. සාමාන්‍ය අපි දන්නවා මේ එක එක තරඟවල එක එක ඉවෙන්ට් තියෙනවානේ. දැන් අපි පිහිනුම් තරගයක් ගත්තොත් සමනලාර කියයි විවිධ විදියට තියෙනවානේ. ධාවන තරගයක් තිබ්බා මීටර් 100 104 200 මේ ක්‍රීඩාව තුල මේ ක්‍රමවේදය තුල තියෙන මොනවද ඉවෙන්ට්? මීටර් 100 200 ඒ වගේ කෙටි සහ කිලෝමීටර් කිලෝමීටර් 5 වගේ දුර තරඟ ඒ ආකාරයෙන්ම මේකෙත් පැවැත්වෙනවා. ධාවන තරඟ වගේ තියෙනවා. ධාවන තරඟ වගේ තියෙනවා. ඊට අමතරව දැන් මම දැක්ක සමහරු වැඩ දානවා නිකන් අර එක මේ රෝලර් ස්කේටිංగ్ ක්‍රීඩාවේ තියෙනවා ඩිසිප්ලින් 11ක්. දැනට අපි ශ්‍රී ලංකාවේ කරන්නේ රෝලර් මේකට කියන්නේ ස්පීඩ් ස්කේටිං. මේ රේස් පදින එක. ඊට අමතරව තියෙනවා ඉන්ලයින් ස්කේටිං කියලා එකක්. ඔබ දැකලා ඇති YouTube එකේ එහෙම මොනවාද කෝන්ස් තියලා සංගීතයකට රිද්මයානුකූලව පාද හසුරුවමින් කරන එක. ඊට අමතරව තව තියෙනවා රෝලර් හොකි. එතකොට තව තියෙනවා රෝලර් බෝල්, රෝලර් ඒ වගේ රෝද සපත්තු යොදාගෙන කරන තව ක්‍රීඩා 11ක් තියෙනවා. අපි බත්තලංගුන්ඩුවට ආපු ගමනේ අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි මේ මිනිස්සු කොහොමද වතුර හොයාගන්න කියන එක. මොකද බොහොම පිරිසිදු වතුර අපි කියන්නේ අපි ඔය කොළඹදී එහෙම නැත්නම් වෙන ප්‍රදේශවලදී පාවිච්චි කරනවා වගේ වතුර මේ අයටත් හොයාගන්න පුළුවන්ද? මේ අය පාවිච්චි කරන්නේත් එහෙම වතුරද? එහෙම කියලා අපිට ප්‍රශ්නකුත් තිබුණා. හැබැයි අද උදේ අපි මේ ගමන ආරම්භ කරනකොට අපිට දකින්න තියෙන්නේ මේ අයියලා දෙන්නෙක් මේ වැල්ල හාරලා ඒ වැල්ලෙන් වතුර අරගෙන මේ විදිහට මේ කෑන් වලට පුරව ගන්න අවස්ථාවක් තමයි අපි මේ දකින්නේ. මේවා තියෙන වතුර මේ වතුර තමයි අපිට ආරංචි විදිහට ඒ අය පාවිච්චි කරන්නේ. දැන් මේ ප්‍රදේශයට වැටෙන වැහි ජලය එකතු කරලා එහෙම පාවිච්චියට ගන්න එහෙම පහසුකමක් නැහැ. එහෙම නැත්නම් මේ පොළවේ උල්පත් නැහැ. ඒ අපිට ඕඩ කරන විදිහේ ලිං හදාගෙන ලිං හාරගෙන ඒ ජලය පාවිච්චියට ගන්න. හැබැයි මේ මූදු වතුරත් එක්ක මේ ලවණ ජලයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැතුව මේ වහින හැම වැහි බිඳුවක්ම මේ පොළොවට විසිරීලා යනවා. ඊට පස්සේ ඔවුන් කරන්නේ ඒවා හාරලා ගන්නකොට අර ලවණ ජලයේ බර වැඩි හින්දා වැහි ජලය ඒ ලවණ ජලය පසාරු කරගෙන පහළට යන්නේ නැතුව පොළවට උරා ගන්නේ නැතුව ඒ ලවණ ජලය මත මේ ජලය උඩින් තියෙනවා. මෙන්න මේ උඩින් තියෙන ජලය තමයි මේ විදියට වැලි හාරලා අරගෙන පෙරලා පානීය ජලයේ විදිහට ඔවුන් ගන්නවා කියලා අපිට දැනගන්න ලැබුණේ. අපි ගිහිල්ලා කතා කරමු එයාලත් එක්ක. මේ උදේ ඉඳන් තමන්ගේ අද දවසේ එහෙම නැත්නම් අද හෙට මේ දවස් කීපයට අද නිවාඩු දවසේ ඇවිල්ලා මේ වතුර අරගෙන යන අයියලා දෙන්නෙක්. අයියේ මොන පොඩ නම කියන්නකෝ. මගේ නම නෙවිල්. නෙවිල්. දැන් හැමදාම වතුර ගන්න මේ විදිහටද අයියලා? ඔව් මේ වගේ තමයි. ඒ කියන්නේ දැන් කවදාවත් වතුර ඉවර වෙන්නේ නැද්ද? දැන් හැමදාම වලවල් හරලා ගන්නවනේ හැමෝම ඇවිල්ලා ගන්නවනේ එහෙම. ඔය ගන්නවා මේ දැන් වැහින දවස් වලට හොඳයි වතුර. මේ සමහර පාන දවස් වල ලුණු. බලත් එකවත් ගන්න බැරි යනවා. දැන් ඒ නිසා වතුර හොඳයි. කිව්වද මේ වතුර? නෑ හොඳයි. පොඩක් කොළඹ වතුර වගේමයි කිසිම වෙනසක් නැහැ. විශ්වාස කරන්න
සමහර තැන්වලදී සමහර දූපත්වලදී අපිට හම්බෙච්ච වතුර පොඩි හරි ලුණු ගතියක් එහෙම නැත්නම් කිවුල් ගතියක් තිබුණා. හැබැයි මේ දැන් බීපු වතුරවල එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. බොහොම අපි කොළඹදි බොන අපි මාතර ගාල්ල පැත්තේදී බොන සමහරලාට අනුරාධපුරයේ පැත්තේ නම් පොඩි කිවුල් ගතියක් තියෙනවානේ. එහෙම නැතුව හොඳ පානීය ජලය අර බෝතල් කළ පිරිසිදු ජලය වගේ ඒ තරමටම පිරිසිදු ජලය. අයියේ දැන් දවසකට කොච්චර විතර මේ වගේ කෑන් අරගෙන යනවද? අපි කෑන් 5ක් විතර පුරා ගන්නවා සතියකට තියාගන්නවා. සතියකට කෑන් 5ක්. මේ බොන්න විතරයි මේවා පාවිච්චි කරන්නේ. බොන්න විතරයි පාවිච්චි කරන්නේ. එතකොට දැන් මේ වගේ තව කොච්චර දුරට මේ වගේ වලවල් හාරලා ඔය විදිහේ පිරිසිදු වතුර ගන්න පුළුවන්ද? ඒ කියන්නේ වැල්ල පැත්තට යන්න කිවුල් ගතිය එනවනේ. මෙතන තමයි ගතනේ ගන්න වතුර. ඒ පැත්තෙත් තිනවා ගන්නවා. අර ඒ පැත්තෙත්. දැන් මේ විදිහේ කෑන් 20ක් 15ක් 20ක් පුරව ගන්න ඔය වගේ වලවල් කීයක් විතර හරන්න ඕනේද? දැන් වයින් වෙලාවට පුරවන්න පුළුවන්. මොකද වතුර හොඳයි. නැත්නම් මේ කෑන් තුනක් වගේ දාම් පුරව ගන්න පුළුවන්. එක වලකින්ද? එක වලකින් කෑන් දෙකක් තුනක්. ඒක තමයි අර සාමාන්‍ය වැස්ස නැති දවස්වල. මෙතනින් ගන්න මේ වලවල් වලින් ගන්න වතුර මේ වගේ රෙදි කඩනකින් පෙරලා ඊට පස්සේ තමයි මේ කෑන් වලට දාලා අරගෙන යන්නේ. මේ දවස් ටිකේ එහෙම නැත්නම් අද දවසේ අපිට බොන්න තියෙන්නේ මේ වතුර. සැකයක් තියාගන්න එපා. බොහොම පිරිසිදු වතුර. කොහොම හරි ඉතින් බත්තලන්ගුණ්ඩුවේ ජනතාව සියල්ලම වගේ පාවිච්චි කරන්නේ මේ විදිහට තමයි. එයාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් වතුර හොයාගෙන මෙන්න මේ විදිහේ ටිකක් දුෂ්කරයි. හැබැයි පිරිසිදු වතුර ගන්න ඔවුන් මහන්සි වෙලා වලක් කාරගෙන ලිඳක් කාරගෙන වතුර බොන්න අපිට බෑනේ. අපි ටැප් එකකින් එනවා. අපි ඒ ටික බීලා ජොලි ඉන්නවා. හැබැයි එයාට එහෙම බෑ. ටිකක් මහන්සි වෙලා හරි පිරිසිදු වතුර හොයාගන්න වෙනවා. බත්තලන්ගුණ්ඩු දූපතෙනුත් පුංචි දූපතක් වෙන් වෙනවා. ඒ දූපත තමයි සින්න ගුණ්ඩුව. දෙකම ගුණ්ඩු තමයි. කොහොම වෙතත් අපි සින්න ගුණ්ඩුවේ රූගත කිරීමකට ආවා. දැන් සින්න ගුණ්ඩුවේ ඉඳලා මමත් ජූඩ් අයියත් ආපහු බත්තලන්ගුණ්ඩු දූපතට ප්‍රවිෂ්ඨ වෙනවා. සින්න ගුණ්ඩුව ගැන මොනවා හරි කතා කරන්න එපා. ජූඩ් අයියට මතකද සින්න ගුණ්ඩුව? දැන් මට හිතෙනවා මේ බත්තලන්ගුණ්ඩුව සහ සින්න ගුණ්ඩුව එකට යාවෙලා ඒ කාලේ තියෙන්න ඇති කියලා. නෑ මේ මම සාමාන්‍ය දන්න කාලේ ඉඳලා මේක මේ වතුර ඉවුර මේ වෙන් වෙලාම ඉතින් මේක ගොඩක් ඈත ඉඳලා එනවා. ඔව්. මම හිතන්නේ මම දන්න කාලේ ඉඳලා මේ විදිහට තමයි තියෙන්නේ. දැන් අපිට හැබැයි බත්තලන්ගුණ්ඩුවට යද්දි ටිකක් බැහැලා තමයි යන්න වෙන්නේ. මොකද දැන් වතුර පාර වැඩි. ටිකක් බැහැලා තෙමිලා තමයි එහා පැත්තට යන්නේ. ඔව්. දැන් වඩදිය බාදිය තියෙනවනේ. එතකොට වඩදියට මුහුදු වතුර ඉස්සෙනවා. ඔව්. දැන් අපිට සින්නගුණ්ඩුවේ ඉඳලා බත්තලන්ගුණ්ඩු දූපතට ඇතුල් වෙන්න තියෙන මේ මහ ලොකු කටක් නෙමෙයි පොඩි. මෙතන ඕනනම් අඩි 10ක් 10ක් විතර. ඔව් අඩි 10ක් වගේ ඇති. අඩි 10ක වගේ දුරකින් මුහුදු වතුරින් බැහැලා එහා පැත්තට යන්න තියෙනවා. හැබැයි ජුඩ්ඩය මේ සමහරක් වෙලාවට මේවා ඉස්සරහදී බෝට්ටුවකින් එතර මෙතර යන මෝහේ කටවල් බවට පත් වෙයි. වෙන්න පුළුවන්. එන්න පුළුවන්. ඒතර සින්නගුණ්ඩුවේ මොනවද විශේෂතා? බත්තලන්ගුණ්ඩුවේ වගේම දීවර කටයුතු කරන අය දෙහි ඉන්නේ. ඔව් මේ කර්මාන්තය දෙකම එකයි. ඔව්. සමහර වෙලාවට දැන් මේ බත්තලන්ගුණ්ඩේ ගොඩක් ඉන්නේ මේ මීගමුවේ පැත්තෙන් ආපු අය. දැන් මේ සින්නගුණ්ඩුව සින්නගුණ්ඩුවේ ගොඩක් ඉන්නවා කල්පිටියෙන් ආපු අය. එතකොට කල්පිටිය කුරුඤ්ඤම් පිටිය තලවිල. ඔව්. ඒ වගේ ප්‍රදේශ වලින් ආපු අයත් මෙහි ඉන්නවා. එතකොට අර මන්නාරම මේ සමහර වෙලාවට මේ මන්නාරම් පැත්තෙන් ආපු කණ්ඩායමත් මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා. සින්නගුණ්ඩුවේ තියෙනවා හොඳට වේලපු මඬු කරවල. අපිත් ගත්ත ගෙවල් වලට ගෙනියන්න. අපි කණ්ඩායම කට්ටිය මඬු කරවල ගත්තා. දැන් මේ කරවල මේ බිස්නස් එකත් බත්තලන්ගුණ්ඩුව සහ සින්නගුණ්ඩුව දූපතේ ජීවත් වෙන දීවර ජනතාවගේ එක්තරා ආදායම් මාර්ගයක්. හැබැයි මාළු වලට වැඩිය මේගොල්ලන්ට කරවල වලින් හොඳ ආදායමක් ඇති. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද අනිත් එක මෙහි දැන් කල්පිටි කරවල වලට ප්‍රසිද්ධ මෙහි නිසා ගොඩක්ම දැන් අපිට හොඳම කරවල වර්ගය ගන්න පුළුවන් බත්තලන්ගුණ්ඩුව සින්නගුණ්ඩුව තමයි. ඒවා තමයි කල්පිටේට එන්නේ. හරි. දැන් අපි බත්තලන්ගුණ්ඩු දූපතටයි අපි දැන් ගොඩට ආවා. අපි ඉස්සරහට යමු. අපි ඉස්සරහට ගිහිල්ලා තව දේවල් තියෙනවා කතා කරන්න. එමින් කතා කරමු. යමු.
මල් කැඩිල්ලයි මල් කැපිල්ලයි කියන එක මලුත් එක්කලා බැඳිච්ච අපූරු කතාවක්. මල් වගේම ඔය කතා දෙකක් ජනප්‍රියයි. ඔතනදී ඔය මල් කපනවා කියලා අපි කියන්නේ කිතුල් මල්, පොල් මල් කපලා පොල් රා කිතුල් රා කර්මාන්තය කරන එකනේ. ඔය රා කියන වචනේ ගැලපෙනවද කියන එක නම් දන්නේ නැහැ මේ වැඩේට. මොකද ඇත්තටම රා වලින්වත් වෙන යම් දෙයකින්වත් නෙමෙයි කිතුල් පැණි, පොල් පැණි නිර්මාණය කරගන්න. කිතුල් හකුරු, පොල් හකුරු ඒවත් එහෙමයි. ඒ හින්දාම ගමට ඕන කරන ගමේ පෝෂණය, ගමට ඕන කරන ගමේ දේ, ගමේ සම්පත ගම තුල නිෂ්පාදනය කරගන්නත්, ගම තුල එකතු කරගන්නත් එදා අපේ මිනිස්සු මහා පුදුමාකාර විදිහේ සාම්ප්‍රදායික කර්මාන්ත කරා. ඒ හින්දාම අපි හිතුවා අද ගිහිල්ලා කිතුල් මලක් කපා ගන්න. මේ ගමන යන්න අපිට යාළුවෙක් ඉන්නවා. අයියේ එන්නකෝ. මේ හරි. මම දැක්ක ඈත එනවා. එතකම් මේ කතා කරගෙන හිටියේ. දෙන්න මම උග ගන්න. හරි. අයියේ ඉස්සර එන්නකෝ. මේ මොකක්ද අයියේ? ඕක තමයි කිතුල් මල්ලේ එල්ලන මුට්ටිය. කිතුලට තව දුරද? නෑ මේ ළඟ තියෙන්නේ. ලස්සනවනේ. ලස්සනවා ඊයේ වැස්සනේ. වැස්ස මේ පැත්තනේ. අනේ මං එනකන් ඉන්න ඈ. අයියා හැමදාම උදේට කිතුලට යනවද? හැමදාම මිනිස්සු උදේටයි හවසටයි කපන්න ඕනේ නේ. දවල්ටත් කපන්න ඕනේ සමහරක් දා. ඒ කියන්නේ දවලුත් කැපුවේ හැකි. දවල්ටත් කපන්න ඕනේ. ඉතින් මල එතකොට තමයි වැඩි වෙන්නේ. මේ උදේට මල ගා කිතුල ගාවට යනවා කියලා එහෙම කතාවක් නෑ නේද? නෑ. උදේටත් පුළුවන්, දවල්ටත් පුළුවන්, හවසටත් පුළුවන්. හවසටත් පුළුවන්. හැම දෙයකම කාලයක් තියෙනවා නේද? කාලයක් තියෙනවනේ. පුරුදු වුණත් තැලෙන්න ඕනේ. තැලෙන කාලයක් තියෙනවා. මේ දළු එහෙම ආවම ඕවා මෝරලා. එතකොට මේ මෙරුවට පස්සේ තමයි ලෙල්ල ගැලවෙන්නේ. එතකොට ඕනේ තලා ගන්න. අයියා තේ කෑල්ලක් පහ වුණා. තේ කෑල්ලෙන් පස්සේ දැන් කුරුළු කෑල්ල මේ දැන් කුරුද්දු කෑල්ල. හැබැයි මලයාවේ ගල් නම් මේව නම් ලෙස්සනවා. දැන් දියසෙවල බඳලා දියසෙවල ඊයේ වැස්සනේ හොඳට හවස. කුරුදු කෑල්ලෙන් එහා පැත්තේ තියෙන මේ කිතුල නෑ මේ ළඟමයි. අයියා මේකද කිතුල? මේක තමයි කිතුල. හරි. දැන් මේ අයියා මොනවද මේ උඩේ ඉඳන් වැටෙන්නේ? එයාර කිතුල එල්ලලා තියෙන භාජනේ අහකට යනවා පිරිලා. ආහා මලයා ඔය වැඩේ නම් කරන්න හොඳ නැහැ. මේ මෙතන කරාට වෙන තැන් වල එහෙම නම් කරන්න එපා. අයියා එහෙම කියන්නේ? ඒ කියන්නේ මල හැදුවම ඉස්සල්ලාම මේ මලේ තෙල් දිය උණු කරලා පැණි අහකුරු හදලා දීයන්ට පූජා කරන්න ඕනේ දේවාලයකට ගිහිල්ලා. ඉස්සර නම් මේ ගාමට එනවා කපු මහත්තයෙක්. එයාට අපි ඒව හදලා දුන්නාම එයා යාතිකා කරලා ඒව අරගෙන යනවා. දැන් එහෙම නැහැ. දැන් දේවාලයකටම ගෙනියන්නේ. ඒ කියන්නේ දෙයියන්ට බුදුන් ඉස්සලා මේ කිතුලේ ගන්න ඔව් අපි දෙයියන්ට බුදුන්ට වැඳලානේ හැමදේම කරන්නේ. ඒක හින්දා තමයි අපි කිතුලේ එන ඒවත් එහෙම තමයි කරන්නේ. දැන් කිතුලෙන් එන්නේ අපි අහලා තියෙන්නේ රා කියලා. රා නෙමෙයිද? රා නෙවෙයි තෙල් දියෙන්නේ. තෙල් දිය. තෙලිජ්ජ කියන්නේ තේවටනේ. ඔව් ඒවටම තමයි. එතකොට ඒ වගේද ඔය පැණි හකුරු හදන්නේ? ඒවෙන් තමයි. ඒවා ගෙනහිල්ලා උණු කරන්න. උණු කරලා ඉවරලා ගානට ගොඩාක් උණු වෙනකොට පැණි වගේ වෙනවා. ඒවෙන් තමයි හකුරු කරන්නේ. ඒ හදලා ඉස්සලා පූජා කරන්නේ එතකොට හදලා ඉවරලා ඉතින් දේවාලයකට අර කොස්කොල කොටු මෙහෙම ගන්නවා කොස්කොල ටිකක් කඩලා අරගෙන ඉවරලා මෙහෙම ගොට්ටක් හදනවා. මෙහෙම කරලා හදලා අර පැණි හකුරු හදනකොට මේකට තමයි වක් කරන්නේ. වක් කරලා ඉවරලා මේ ගෙනහිල්ලා දේවාලයට ගෙනහිල්ලා පූජා කරනවා. ඊට පස්සේ තමයි ඔව් ඒක අපු මහත්තයා දේවාලයේදී අපිට යාතිකා ගන්නවා. මේ මල් පිහියේම ගෙනහිල්ලා පිහියේම තියලා යාතිකා කරනවා. ඊට පස්සේ තමයි අපි මේ තෙල් දිය ආයෙ ගෙනහිල්ලා උණු කරලා
අපි ඉඳුල් කරන්නේ නැතුව මේ වැඩේ කරන්නේ. ගෙනිහිල්ලා උණු කරලා ඉවරලා මේ අපි පාවිච්චියට ගන්න. වත්තලංගුණ්ඩුව දූපතට උදේ 7:07 වෙනකොට හරියට අපිට දවල් 12:01 වගේ ඒ තරමටම අවු රශ්මියක් තියෙනවා. හිතන්න එපා මේ වෙලාවේ දවල් වෙලා කියලා. තාමත් වෙලාව උදේ 7:08 වගේ කාලයක්. අපි ආවේ උදේ කෑමට. උදේ කෑමට අපි එන්නේ තවත් අපිත් එක්ක බොහොම හිතවත් කෙනෙක් ළඟට. ඒ තමයි ෆර්හාන්. ෆර්හාන් තමයි මේ ඉන්නේ. ෆර්හාන් මෙයා නිශාන්තනේ? දිනේෂ්. පුටුවක් මම ගන්නද? ෆර්හාන් කොයි කාලෙද මෙහෙට ආවේ? මම ආවිලා අවුරුදු 13ක් වෙනවා. ෆර්හාන් ඉස්ලාම් භක්තිකෙක්. එතකොට ඉස්ලාම් භක්තිකයෝ විශාල සංඛ්‍යාවක් මෙහි ඉන්නවද? මෙහි නෑ. එහෙම එකක් නෑ. මුල් කාලේ එනකොට තිබ්බට වඩා දූපත වෙනස් වෙලාද? දැන් වෙනස් වෙලා. මොනවද දැනුණ වෙනස්කම්? වෙනස් වෙලා කියන්නේ දැන් ඔක්කොම දියවලා ගියානේ. ඒ හින්දා පොඩ්ඩක් වෙනස තියෙනවා. එතකොට ෆර්හානුත් දීවර කටයුතු කරන්නේ? නෑ මම රස මාළු ගන්නවා. මුහුදු යන්නේ නැහැ. මුහුද යන්නේ. ඒ කියන්නේ මේ දූපතේ දීවරයන්ගේ මාළු මිලදී ගන්නවා. මාළු ගන්නවා. දවසකට කොච්චර වගේ මාළු ප්‍රමාණයක් ගන්නවද? ඒක කියන්න බෑ. දවසට කිලෝ 1000ක් වෙනවා, කිලෝ 500ක් වෙනවා, කිලෝ 100ක් වෙනවා. ඒක ගාණක් කියන්න බෑ. දැන් ඔයාට විතරක් වෙන් කරපු නම් කරපු දීවර පිරිසක් ඉන්නවද? ඔව් ඉන්නවා. අනිවාර්යෙන් ඒගොල්ලෝට මාළු දෙන්න ඕනේ. දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මම මාළු ගන්නවා. ඒගොල්ලන්ගේ වුණා බඩු මම අරන් දෙනවා. දල්ලාරම. එහෙම හදලා දෙනවා. ඒතර අරවට හිලව් කරගන්නවා. ෆර්හාන්ගේ මුල් ගම කොහෙද? මම ඉන්නේ මන්නාරම. මන්නාරම මුතුහලාව. ඒ ඇවෙන්නේ නෑ. මෙහින් තමයි එන්නේ. දැන් අපි 1990 ආවා අර කලබලට ආවා. ඔව්. අවිලා මෙහි ඉඳන් අර මෙහි ඉන්නවා. කල්පිටියේ ඉන්නවා. මෙතුමා කවුද? මෙතුමා මෙහි රස්සාව කරන කෙනෙක්. එයාත් මට තමයි මාළු දෙන්නේ. මාළු දෙනවා. එතකොට මේ ඇවිල්ලා මේ මගේ යාළුවා එයාත් මට තමයි මාළු දෙන්නේ. එතකොට මේ මගේ ගෝලයා. මේ මල්ලි එයාත් එක්ක රස්සායනය කෙනෙක්. හරි. දැන් මොනවද අපිට උදේට කෑමට හැදුවේ? උදේට පරාටා හදලා තියෙනවා. පරාටයි මස් හොදි වෙලා පරිප්පු වෙලා තියෙනවා. පරාටයි මස් හොදි පරිප්පුයි. ඒක තමයි උදේ අපි කෑම. මම දැන් ඉන්නේ බත්තලංගුණ්ඩුව මේ දූපතේ බටහිර වෙරළ තීරයේ. මේ තියෙන බටහිර වෙරළ තීරය බොහොම සුන්දර වෙරළ තීරයක්. මේ පැත්තේ නැගෙනහිර. මේ ජීවිතේ ලැබපු බොහොම සුන්දරම අත්දැකීමක්. මේ අත්දැකීම විඳින්න හැමෝටම අවස්ථාවක් නැහැ. හැබැයි ඔබට පේනවා ඇති මේ වෙරළ තීරයේ එහා පැත්තේ ඈත කිසිම ගොඩබිමක් අපිට දකින්න හැකියාවක් නැහැ. ඒ වගේම මෙතනින් අපේ රටේ සීමාව ඉවරයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මුහුදු තීරයේ මේ දීවර කටයුතු වෙනුවෙන් පාවිච්චි කරන මුහුදු තීරයකුත් නෙවෙයි. මොකද නැගෙනහිරෙන් තමයි බෝට්ටු දීමට දියත් කරන්නේ. දැන් මම මේ කතා කරන මේ වෙරළ තීරය මීට අවුරුදු 1මාරකට කලින් ගත්තොත් මහා මුහුද මැද මේ හරිය කොයි තරමට මුහුදු ජලය තිබුණද කියලා කියන්න මම දන්නේ නැහැ. හැබැයි මේක බොහොම අපූර්ව අත්දැකීමක්. තවත් වසර කීපයක් ගියාට පස්සේ එහෙම නැත්නම් තවත් ටික කාලයක් ගියාට පස්සේ මේ විදිහට මෙතනට අවිලා කතා කරන්න ලැබෙයිද කියලා කියන්නවත් අපි දන්නේ නැහැ. ඒ තරමට ස්වභාව ධර්මය එහෙම නැත්නම් මේ මහා සමුදුර විටක අකාරුණික වෙන විටක බොහොම කාරුණික විදිහට මේ විදිහට ගොඩවීම් ප්‍රමාණය වැඩි කරලා දීලා මේ මිනිස්සුන්ගේ ජන ජීවිතය යහපත් කරන්න ඒ ලබා දෙන සහයෝගය හැමදාම අපිට අපේක්ෂා කරන්නත් බෑ. ඒ කොහොම වුණත් බත්තලංගුණ්ඩුව වෙනස කණ්ඩායම අපි ආපු මේ ගමනේ බොහොම වටින කියන තැනක ඉඳලයි අපි මේ විදිහට ඔබට කතා කරන්නේ බත්තලංගුඩුව වෙරළ තීරයේ
අපි බත්තලංගුඩුවට ආපු ගමනේ අපිට දකින්න හම්බෙද තවත් විශේෂ දෙයක් තමයි මේ කරත්තේ ඒ වගේ මේ අයියා මේ තමයි බත්තලංගුඩුවේ එකම ප්‍රවාහන සේවය. එහෙම නැත්නම් එකම වාහනේ. මේකෙන් තමයි වතුර අදින්නේ, මාළු අදින්නේ, කරවල අදින්නේ, දර ගෙනියන්නේ. ඔය ඔක්කොම කරන්නේ මේ කරත්තේ තමයි. මේ ඉන්නේ කරත්තේ අයිති අයියා. අයියාගේ නම කියන්නකෝ. ගෆූර් අයියා කොච්චර කාලෙක ඉඳන්ද මේ කරත්තර? 14ක විතර. අවුරුදු 14ක්. 17ම බත්තලංගුඩුවේ. අයියේ මේ දැන් අපි කිව්වනේ දැන් ඔය වතුර ගෙනියන්නේ එක එක දේවල් වල පාවිච්චි කරනවා කියලා. දැන් ඒ වගේ මේ ඇරෙන්න අයියා මේ රස්සාව ඇරෙන්න තව රස්සාවක් කරනවද? තව රස්සාවක මාළුව දින්නේ කරවල දින්න තමයි. වෙන මොකද නේ. හරි. එතකොට දැන් මුගේ නම මොකද? නේද? කරකඩද? කරකඩ නමනේ. නමක් නැහැ. හරි. අයියා දැන් කීයක් විතර ගන්නවද දැන් මේකේ වතුර ගෙනියන මාළුවේ? එක බූලියට 40 ගන්න. එක බුලියට. ලොකු බූලි නා 60යි. මාළු ගෙනියන? මාළු ගෙනියනට 400 ගන්න. එක බැරල් එකට. බැරල් එකට 400. ඒක බැරල් තියෙන්නේ. බඩු ගෙනියනකොට? බඩුවට එක ගන්න මිටි ගන්න. හාල් මිටි නම් 50යි. දවසට 25යි එක ගානට තියෙනවා. හැමදාම වැඩ තියෙනවද ඉතින්? වැඩ තියෙනවා. වතුර තමයි හැමදාම වැඩ. දැන් මේ අරන් යන්නේ දරනේ? මේක දර මෙයාගේ එනකොට අරගෙන එනවා. හරි. මේ කියන්නකෝ අයියලගේ ගම්පලාත එහෙම කොහෙද? මම ගම මන්නාර. මන්නාරමේ. තාරාපුර. එතකොට ගෙදර යන්නේ කොයි කාලෙ කොච්චර කාලයකට පස්සේ? මාසෙට එන්නේ. මාසෙට සැරයක් යනවා. ඔව්. එතකොට අයියාගේ මේ දරුවෝ අකමැති නැද්ද අයියා මෙහෙටලා ඉන්නවට? என்ன சொல்றீங்க அவங்க கேட்குறாங்க நீங்கள் இங்கே இருக்கிறது உங்களோட பிள்ளைக்கு இஷ்டம் இல்லையாண்டு பிள்ளைகளுக்கு தெரியும் ஒன்று சொல்கிறேன் அது சொல்லுங்க මොනවද කියන්නේ சொல்லுங்க ඒගොල්ලෝ උඹ කියන්නේ නැහැ කියලා තමයි කියන්නේ මේ මේකනේ රසාව කරන්නේ මොකද කියන්නේ දුව පුතයි නෑනේ දුව තමයි තුන්දෙනා හරි එහෙනම් මේ අයියේ හම්බෙමු වෙලාවක ආයි අපි මේ පැත්තට ආපු වෙලාවක අයියා අනිවාර්යයෙන්ම හම්බෙමු මොකද මේ බතලංගුඩුව මේ දූපතේ අපිටත් එහෙට මෙහෙට යන්න ඕනොත් ඒ අයියව අනිවාර්යයෙන්ම හම්බෙන්න වෙනවා. චමිරමන්තයා ඇයි මේ දියසෙන් කියලා නම තියෙන්නේ? මොකක්ද ඒකට හේතුව? දැන් අපි ගත්තොත් එම අපේ පොත්පත්වල තියෙන්නේ දියසෙන් කියන කුමාරයා ඇවිල්ලා ලංකාව නෙමෙයි ලෝකෙම ලොකු චරිතයක් වෙන එක්කෙනා තමයි දියසෙන් කියන්නේ. ඉතින් ওই දියසෙන් කියලා Z එකෙන් අපි දැම්මේ දැන් අපි ග්ලෝබල් යන්නත් එපේ. අපි කල්පනා කරන්න ඕනේ ලංකාවේ දේවල් රැකගෙන කොහොමද පිටරටට යන්නේ කියලා. ඉතින් අපි Zen කියලා ගත්තාම ඕක චීන ශිෂ්ටාචාරයෙන් එන මෙඩිටේෂන් එකත් එක්ක බද්ධ වෙච්ච දෙයක්. ඉතින් අපේ දියසෙන් කුමාරයා පිටරටට ගෙනියන්න අපි කෙලින්ම ඒ කියන්නේ ඒ දෙකම එකතු කරාම තමයි අපිට යන්න පුළුවන්. අපි දැන් දියසෙන්ව හදලා තියෙන්නේ. දියසෙන්ට පුළුවන්ද මේ මාකට් එකට සරිලන විදියට Tamanගේ ගමන ඉස්සරහට යන්න කියලා මම හිතුවත් ඔබතුමාගේ උත්තරේ. වෙන රටවල් වල ඉන්න රොබෝට්ස්ලත් එක්ක ගත්තොත් අපි හොඳම තැනක ඉන්නවා. හැබැයි දැන් ඇමරිකාව වගේ තියෙන බොස්ටන් ඩයිනමික්ස් වගේ රොබෝට්ස්ලා ඒවත් එක්ක අපි තාම තරඟ කරන්න කිසිම තැනක නැහැ. ඒ රොබෝට්ස්ලා ඒ කියන්නේ ගොඩක් ඇඩ්වාන්ස්. හැබැයි අපි ගත්තොත් එහෙම අපි මේ අවුරුදු 3කින් කරපු එක වෙන රටවල වල අවුරුදු 10ක් වගේ අරන් තියෙන R&D වලට. ඉතින් අපිට ඒවත් එක්ක ගත්තොත් අපිට තේරෙනවා අපිට එක්ස්පොනෙන්ෂියලි growth එකක් තියෙනවා කියලා. මොකද ලංකාවේ ඉන්න ඉංජිනේරුවෝ ඒ හිතන හැටි ඒගොල්ලන්ගේ ක්‍රියේටිවිටි එක ඉන්ටෙලිජන්ස් එක ලොජික් ගත්තොත් එහෙම ලෝකේ අනිවාර්යයෙන්ම top 5 ඉන්නවා. ඉතින් අපිට හිතනවා 2025 වෙනකොට වගේ අපි ගොඩක් ලොකු තැනකට එන්න පුළුවන් මේ හියුමනොයිඩ් රොබෝට් ටෙක්නොලොජි එකත් එක්ක. මොකද දැන් මාකට් ඩිමාන්ඩ් එකත් ඒක වැඩි. දැන් අපිට දියසෙන්න මුලින්ම හම්බෙන්නේ නෙළුම් කුළුනේදී. එහෙම තමයි කතාව තියෙන්නේ. ඇත්තද එතනදිත් අපිට මුලින්ම හම්බෙන්නේ? නෙළුම් කුළුනේට තමයි අපි පළවෙනියටම රොබෝ දාන්නේ. ඊට පස්සේ දැන් අපි තව ශ්‍රී ලංකාවේ තියෙන මොබයිල් ප්‍රොවයිඩර් කෙනෙක් එක්කත් කතා කරගෙන යනවා මේ කොහොමද ඒගොල්ලන්ගේ එන කස්ටමර්ස්ලාව ග්‍රීට් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් රොබෝගෙන් ප්‍රොවයිඩ් කරන්න කියලා. ඉතින් දැනට අපිට ඕඩර්ස් 8ක් වගේ තියෙනවා අපේ දියසෙන් රොබෝට.
නෙළුම් කුල නීති තමයි ඔයාට බලා ගන්න පුළුවන් මුලින්ම. දීසන්ට කතා කරන්න ඕනේ සිංහලෙන්ද? එහෙම නැත්නම් එයා වැඩ කරන්නේ කොහොමද? ඔව් අනිවාර්යෙන්ම මේ ඔයාට ගිහිල්ලා සිංහලෙන් කතා කරන්න පුළුවන්. ඒ ඇත්තටම අපි කරන ඕනම සොලියුෂන් එකක් ගේම් එකක් හැදුවා සොෆ්ට්වෙයාර් එකක් හැදුවා අපි සිංහල භාෂාව තමයි මූලික කරගන්නේ. මොකද අපේ භාෂාව සිංහල. එතකොට අපි ඔයා බැලුවොත් එහෙම අපේ ඔෆිස් එකේ ඉන්නවා භාෂා 16ක් කතා කරන්න පුළුවන් ළමයි. හැම ආගමෙම ඉන්නවා. එතකොට ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකට ගිහිල්ලා ඒ O level fail වෙච්ච ළමයාගේ පිටම ඉන්නවා. හැබැයි අපේ ඔෆිස් එකේ මූලික භාෂාව සිංහල. ඒතකොට සිංහල ඔයමයි සිංහල දන්නවනේ අපි දෙන්න සිංහලෙන් කතා කරා. ඒක තමයි අපි පළවෙනියටම වෙනස් කරපු වෙනස. අනිවාර්යයෙන්ම ඒකින්ද අපේ රොබෝ සිංහලෙන් කතා කරනවා. ඒකට අපි වෙනම තාක්ෂණයක් යොදාගෙන තිනවා. අපි ඒක සිංහලෙන් කතා කරනවා, දෙමළෙන් කතා කරනවා, ඉංග්‍රීසියෙන් කතා කරනවා. එයාට බැරි මිනිස්සෙක් වෙන්න. ඒ කියන්නේ දැන් අපේ මිනිසුන්ගේ තියෙන ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක අපේ රොබෝට දෙන්න හොඳත් නෑ දෙන්නෙත් නෑ. මොකද ඒ කියන්නේ අපි කවදාවත් රොබෝ කෙනෙකුයි හියුමන් කෙනෙකුයි එකතු කරන්න හොඳ නෑ. ඉතින් ඒක කරන්නේ නෑ. හැබැයි ගොඩක් රිපීටඩ් කරන ටාස්ක් මේ රොබෝට කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා ගිහිල්ලා තැනකට එයාපෝට් එකකට හරි බැංකුවකට හරි නෙළුම් කොළනට කියමුකෝ. නෙළුම් කොළනට ගිහිල්ලා ඔයාට යන්න ඕනේ තැන රොබෝගෙන් ඇහුවාම ඒ රොබෝ ආව එක්කන් යනවා. නැත්තම් ඔයාට ටිකට් එකක් පර්චේස් කරන්න ඕන නම් ඒක පර්චේස් කරන්න පුළුවන්. නැත්තම් ඔයාට මොකක් හරි දැනුමුතුමක් ගන්න ඕන නම් මොකක් හරි ඉන්ෆර්මේෂන් එකක් ගන්න ඕන නම් හැමතිස්සෙම එතන ඉන්න නිලධාරි මහත්තයෝ ගාවට යන්න ඕනේ නැහැ. අපේ දේශෙන් ගාවට ගිහිල්ලා ඇහුවාම එයා ඒ විස්තරේ කියනවා. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවක් මේ ප්‍රභාත් ලකු මොනවාද මේ වෙනකොට ජාතික මට්ටමේ ආරම්භ දින ජයග්‍රහණ. මගේ ඉන්නේ වයස් කාණ්ඩ ටිකක් අඩු ක්‍රීඩිකාවන්. අපි ජූනියර් නැෂනල් තරඟවල තමයි උපරිම සහභාගී වෙලා තියෙන්නේ. පිට අවුරුදු 3ක ජාතික කනිෂ්ඨ ශූරතාවලිය වලි දෙකක් සහ ජාතික පාසල් ශූරතාවලිය අපි දිනාගෙන තියෙනවා. ප්‍රථම වතාවට ඕවරෝල් බොයිස් චැම්පියන්ෂිප් එකයි ඕවරෝල් ගර්ල්ස් චැම්පියන්ෂිප් එකයි අපි ගම්පහට අරගෙන ඇවිත් තියෙනවා. දැන් මෙතන ඇවිල්ලා ඉන්න ගොඩක් අය බැලුවාම පුංචි පැටවු ටිකක් තමයි ඉන්නේ. හැබැයි කඩියෝ වගේ. මේගොල්ලෝ අනාගතයේ ලෝකේ දිනන ලංකාවේ නම ලෝකෙට අරන් ගිහිල්ලා මේ ක්‍රීඩාවේ නම තියෙන කීප දෙනෙක් මෙතන ඉන්නවා වෙන්නත් පුළුවන්. අපි සුවපතනවා. නමුත් මේ කීප දෙනෙක් කතා නොකර අපි ගියේ නැත්තම් ඒක නිකන් හිතට පොඩ්ඩක් මදි වගේ. හින්දා සවිදු කොහොමද මේ ඉවෙන්ට් එකට කොච්චර කල්ද සම්බන්ධ වෙලා? 2014 ඉඳලා තමයි සම්බන්ධ වුනේ මේ. දිනලා තියෙනවා තරඟ වලින්? 2019 රෝත්සපත්තු තරඟාවලියේදී ඉසව් 7කින් තුන්වෙනි ස්ථානයේ පදක්ක. ජාතික මට්ටමේ. ඉතින් මොකද අනතුරු එහෙම වෙලා නැද්ද? වැටලා තියෙනවා. මේ ගේම් එක ගැන කවුද කිව්වේ ඔයාට? සර්ම තමයි කිව්වේ අපි ජිම්නාස්ටික් කරා කලින්. දවස් කීයක් ප්‍රැක්ටිස් කරනවා සාමාන්‍යයෙන්? සතියකට දවස් 3ක් විතර ප්‍රැක්ටිස් කරනවා. රෝලර් ස්කේටින් කරන්නේ කොල්ලෝ විතරක් නෙවෙයි කෙල්ලොත් කරනවා. පුංචි දුවලක් මෙතෙන්ට ඇවිල්ලා හරිම උනන්දුවෙන් කොල්ලොත් එක කරට කර මේ වැඩේ යන්නේ. හරි දුව කොච්චර කල්ද මේකට මේ ඉවෙන්ට් එකට සම්බන්ධ වෙලා? 2017 දී තමයි ආවේ. 17යි. ඒකද අවුරුදු 3ක්. මොනවාද දිනලා තියෙන ජයග්‍රහණ? 2018 කනිෂ්ඨාංශයෙන් වයසර 10න් 15 දිනා ගත්තා. එතකොට 2019 අවුරුද්ද ශ්‍රී ලංකා ජාතික රෝත්සපත්තු පාසල් වලින් වයස අවුරුදු 11න් 15 දිනා ගත්තා. ඒ අවුරුද්දෙම කනිෂ්ඨාංශයෙන් වයස අවුරුදු 12න් 15 තමයි මම දිනා ගත්තා. අපි පුංචියගේ කතාබහ මෙතනින් ඉවර කරනවා. මේ වගේ පැටව් 100ක් විතර මෙතන හරි අපුරට සෙල්ලම් කරා. මේ අපේ රටේ අනාගතේ. අපි ආදරේ මේ පොඩි අයට. කො දාන්න. රයිට් හරි ඈ. ලස්සනයි කො පුතා. ජය වේවා. ලංකාවේ සමස්තයක් විතර ඉන්න මේ ක්‍රීඩකයෝ ජාත්‍යන්තර තලයේ මොකක් හරි ජයග්‍රහණ අරගෙන නැද්ද තාම? අපි සහභාගී වෙලා තියෙනවා අපේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකීන් කිහිප දෙනෙක් පසුගිය වර්ෂවල පැවැත්වෙච්ච සවුත් ඒෂියන් ටූර්නමන්ට් එකට.
සුද්දෝ අපිට ගන්නපු හුඟක් වැඩවලට ආපහු සුද්දන්ටම වැඩ පෙන්නපු જાතියක් නේ අපි. ඒ නිසා අපිට මේ ක්‍රීඩාවෙන් ලෝකේ දිනනවයි කියන එක ලෝකෙ ඉස්සරහට යනවයි කියන එක මහා අරුමයක් නෙමෙයි. තව අවුරුද්දකින් දෙකකින් තුනකින් රජයත් උදව් කරලා හැමෝම එකතු වෙලා මේක හරියට කරගෙන මේ ඉන්න ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණය කළොත් ඒක අපිට මහා පුදුම වෙන්න දෙයක්වත් නෙමෙයි. මොකද අපි අභියෝග වලට අභියෝග කරන જાතියක්. දැන් බලන්නකෝ දැන් මේ කර්මාන්තය කරන්නේ මෙතන විතරක් නෙමෙයිනේ දෙයියන් බුදුන් පුදන කර්මාන්ත තමයි ලංකාව පුරාම තිබ්බේ. ලංකාවේ කොයි පැත්තට ගියත් කොතන කර්මාන්තයක් කරුවත් ඒ කර්මාන්තයේදී දෙවියන් බුදුන් පුදනවා කියන එක අද ඊයේ ඉඳලා තියෙන දෙයක් නෙමෙයි. හැම කර්මාන්තෙටම දෙවියන්ගේ බුදුන්ගේ ආරක්ෂාව තියෙනවා. අනිත් එක කිතුලේ වැඩේ කරන මිනිස්සයාට නම් දෙවියන්ගේ බුදුන්ගේ රස්සාව නැතුවම බෑ. කිතුලේ උස බලනකොට කිතුලට නැගිට තියෙන දුර බලනකොට ඒක අපූර්වට තේරෙනවා. මොකද අනිත් ගහක වගේ මේ කිතුලේ ආරක්ෂාවට හදිසියට අල්ලගන්න අත්තක්වත් නැහැ. ඒ හින්දා මේක ටිකක් අවදාන වෘතියක්. අයියන්ට මේ බැඳලා තියෙන මේ ලීය මොකද්ද මේ ලීය? ඔය කැලේන් කපාන ආපු ලීයක් ඕකට කියන්නේ ඔය ලී జాතියට කියන්නේ කම්බොක්කා කියලා නම තියෙන්නේ. බැඳලා තියෙන්නේ මේ බට තියෙනවනේ කැලේ. බට වැල් වලින් තමයි බැඳලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අයියා මේ කිතුල දැන් කැපුවට පස්සේ ඒ කපනවා තලනවා කියලාද කියන්නේ මොකද කියන්නේ? කපනවා තලනවා කියන්නේ දෙකක්ද? ඔව් කපනවා කියලා තමයි කියන්නේ. මේ පැත්තේ නම් කියන්නේ ඉතින් මල කපනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මල අගිස්සෙන් කැපුවාම ඇති. ඔව් ඔව්. ඒ පහුවදාට ආයෙ ටිකක් කපනවා. ඔව් උදේටත් කපන්න පුළුවන්, දවල්ටත් කපන්න පුළුවන්, හවසට කපන්න පුළුවන්. ඒ දවල්ට කපනකොට තමයි කඳුල ටිකක් වැඩි වෙන්නේ. කඳුල කියලා කියන්නේ කඳුල මලෙන් එන
තෙල්දිය කඳුල. වැඩි වෙනවා. ඔව්. ඒ දවල්ට වැඩි අවුව නිසාද? ඔව් ඒ දවල්ට අර දැන් අපි එක සැරයක් කැපුවම කඳුල හොඳට වැටෙනවා. ටිකක් වෙලා යන්න කඳුල ටික ටික බාල වෙන්න බලනවා. ඒ බාල වෙනකොට තමයි ආයෙ සැරයක් කපන්න ඕන. කියන්නේ දවල් 12ට විතර. ඇහිල්ලා එල්ල ආයෙ සැරයක් කපන්න ඕන. ඊට පස්සේ තමයි ආයෙ හවසට කපන්නේ. දැන් අයියාගේ මේ කිතුල් කීයක් තියනවද මේ? තව තියෙනවා මේ ඊටම වටේට කිතුල් 3-4ක්. ඒ වගේ අර ඈතත් පේන්නේ? ඔව්. ඒ වගේත් බැඳලා තියෙන්නේ නේ? ඒ වගේත් මල් කපනව නේද? ඒවා සමහරක් ඒවා කපනවා. අයියා දැන් අද මේ ඊයේ ඉඳන් මල් කැපුවේ නැද්ද මන් දන්නේ හැම එකකින්ම මේ වැක්කිරනවානේ තෙල්දිය. ඊයේ වැස්ස හින්දා වැස්සනේ සෑහෙන්නේ. ඔව්. ඒ වහිනකොට ඉතින් අපිට වේලතුව ටිකක් කැපුවා. ඉතින් අද මේ වැඩ හින්දා දවල් වුණා කපන්න. ඒකයි මේ අහකට. එහෙනම් ඉතින් අහකට කියන්නේ අහකටනේ. මේක පරක් කරන්න හොඳ නැහැනේ. එහෙනම් කිතුලට නගිමු. කිතුලට නගිමු. අයියා නගිනවද? දෙන්න බලයව. මෙච්චර දුර ගෙවාගෙන ඇවිල්ලා අයියා මාත් නැග්ගේ නැත්තම් මගේ හිතට හරි මදි වගේ. අයියා මේ දැන් නොදන්න හින්දා අහන්නේ. අර තෙල්දිය දිවේ ගෑවට පස්සෙත් බැනුම් අහපු හින්දා ආයෙ පාරක් අහන්නත් මොකද්ද වගේ. මමත් නැග්ගට කමක් නැද්ද? නැග්ගට නම් කමක් නැහැ මලයා පරිස්සමෙන්. මේ දිමියෝ ඉන්නවා මුන් කෑවට ගණන් ගන්න එපා. ගණන් ගන්න එපා කිව්වට ඉතින් දිමියෝ කනකොට රිදෙනවා. කිතුල නගිනකොට එම ඕක කෑවයි කියලා අතාරින්න එපා. ඕන් එනම් මන් නැග්ගා. හරි දෙයයන් පිටයි. මේක මහා පුදුම අත්දැකීමක්. වෙනසේ අපි එක එක තැන්වල ගිහිල්ලා තියෙනවා. එක එක තැන් බලලා තියෙනවා. එක එක තැන්වල නැගලා තියෙනවා. කිතුලට නගින පළවෙනි දවස. පරිස්සමට නගින්න මලයා. පරිස්සම නගින්න අය උඩට යන්න මේ හැරලිය කුඩයිද වන්ද? නෑ. ඔය හයියයි අල්ලගෙන නගිට පරිස්සමෙන්. බත්තලංගුඩ දූපතේ වැදගත්ම කතාව ඔබට කියන්න සූදානම් වෙන්නේ. සෝභා ධර්මයේ නීතියට පටහැනිව කිසිම කෙනෙකුට වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. සෝභා ධර්මයේ දියවර හමුවේ අපට පොරබදන්න බෑ කියන ඒ සෝභා ධර්මයේ સિદ્ધාන්තය ඔබට පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ. නිරුණයි එන්න. අපි මීට වසර එකහමාරකට කලින් බත්තලංගුඩට ආවනේ. අපි එදා ඔබට කිව්වා මෙතන ඉඳලා කිලෝමීටර් එකහමාරකට විතර එහා ඉඳලා මම ඔබට කතා කරලා කිව්වා බත්තලංගුඩ දූපත වැවෙනවා. මේ වැවෙන්නේ සමහර විට පල්ලියවත්ත දිය කරලා ගේන වැල ටිකෙන් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඔබ දන්නවද? අද වන විට පුංචි කාලය ගෙවිලා තියෙන්නේ. ඒ වැවීම තවත් කිලෝමීටර් එකහමාරක් විතර ඈතට වැවිලා ගිහින්. නිව්ටන් අයියේ මේ සෝභාදහමේ தත්ත්වය අපි පොඩ්ඩක් පැහැදිලි කරගමුද මොකද්ද මේ කියලා? 99 අවුරුද්දේ යම් තැනකින් මේ වෙල්ල කියන දූපතත් පල්ලියවත්තත් අතර යම්කිසි දියපාරක් මතු වුණා කියලා. ඉතින් කෙමෙන් මේ දියපාර පළමුවෙන්ම මට අඩිය තියලා මේ වගේ යන්න පුළුවන් තත්ත්වේ. ඊට පස්සේ පැනලා යන්න වෙනවා. ඊට පස්සේ මේක බෝට්ටුවකින් තරණය කරන්න වෙනවා. මේ දියපාර කෙමෙන් විශාල දියපාරක් බවට පත් වුණා. මේ දියපාර ඇති වුණාට පස්සේ තමයි මේ දූපත්වල වර්ධනය වීනුත් කාදනය වීනුත් සංසිද්ධිය ඇති වුණේ. එතකොට මේ ඔබ දකින්නේ සාමාන්‍ය මුද ගමන් කරන දෙදිසාවක් තියෙනවා. ඒ මූදෙහි දියකඩෙහි ස්වභාවය අනුව ඉස්සලම කියන්න ඕනේ වඩදිය. එහෙම නැත්නම් හයි ටයිඩ් ඉංග්‍රීසි භාෂාවේ. ඔව්. වඩදිය ගලන්නේ මුහුදේ සිට ගොඩබිම දෙසට. බාදිය එහෙම නැත්නම් ලෝ ටයිඩ්. මේක ගොඩබිම සිට මූද දෙසට දිය අරගෙන යනවා. වතුර අරගෙන යනවා. මේ සංසිද්ධිය මත තමයි මූදේ සියලු ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ. ඉතින් මේක අත්‍යවශ්‍ය සාධකයක්. මේ සාධකයෙන් මේ කරපු අනවශ්‍ය දේ තමයි මේ. මම හිතන විදිහට සෝභාදහමට මේක අනවශ්‍ය නැතුව ඇති. අපිට වෙච්ච දේ අනුව. කියන්නේ මම පල්ලියවත්තේ දැක්කේ කෙමින් පල්ලියවත්ත මූදට දිය වෙනවා. වසර එකහමාරක් නෑනේ අපි ඇවිල්ලා ගිහිල්ලා. දෙයිනේ වසර එකහමාර පොඩි කාලයකට මේ කිලෝමීටරයක් විතර ඊට එහාට කිලෝමීටර එකහමාරක් විතර මේ විදිහේ දික්කට මේ තීරුවට වැලි ගෙනල්ලා එහෙම පුරවන්න පුළුවන් ශක්තියක් තියෙනවද? අනිවාර්යයෙන්ම. මොකද මේකේ සංසිද්ධිය ගත්තාම කලින් මීට අවුරුදු 10කට කලින් ගත්තොත් පල්ලිවත්ත දූපතත් මෙවැනි විශාල දූපතක්.
ඒ කියන්නේ කලපුදේ සහ මුහුදු දිය පේන්නේ නෑ නෑ කලපුවේ ඉඳලා මුහුද දර්ශනය කරගන්න බෑ. නමුත් මේ වගේ කඳු පන්තිීන් තිබුණා ස්වභාවිකව ඇති වෙච්ච. මේ වගේ මුල්ලි වගේ ශාක මේ ලවණ ජලයට වරුත් දෙන ශාක වැවුණා නිරන්තරයෙන්ම. නමුත් මේ ප්‍රථම අවුරුදු දෙක තුන පල්ලිවත්ත කාදනය වෙනකොට මේක ඉතා ශීඝ්‍රයෙන් දූපතේ බෑවුම දක්වා ආවා මේ කාදනය. දැන් ඔබ කියන අවුරුදු එකමාරකට පස්සේ ඉතා විශාල වර්ධනයක් දකින්න කියලා. ඔව් පැහැදිලිවම. එහෙනම් පල්ලිවත්ත වෙල්ල පරාමුණේ කියන දූපත් අර බෑවුමට ආවට පස්සේ මේ කාදනය ඉතාම වේගවත් වුණා. වේගවත් වෙන්න මෙහි වර්ධනය වැඩි විය යුතුයි. සාමාන්‍ය වඩදිය කියන ප්‍රවාහයට එතනින් පල්ලිවත්ත පරාමුණේ මුක්කලේ වෙල්ලේ කියන පැත්තෙන් යන වැලි යම්කිසි ප්‍රමාණයක් මම කලින් වතාවක සම්පත් මහතාට කිව්වා මේ මුහුද විසින් ඇදගනු ලබන වැලි ප්‍රමාණය කාදනය කරන ලබන වැලි ප්‍රමාණය 40%ක් මුහුද කොහේ හරි ගෙනියනවා. ඒ කියන්නේ පල්ලිවත්ත ප්‍රදේශයෙන්. ඊතුරු 60% නිතිපතාම කලපුව පැත්තට තල්ලු කරනවා. එතකොට අපි ගණනය කළොත් වසරකට ප්‍රතිශතයකින් 40%ක් තමයි මුහුද ඇදගන්නේ. අනිත් එක කලපුව පැත්තට තල්ලු කරනවා. එතකොට එතන යම්කිසි ප්‍රතිශතයකින් වර්ධනය අඩු වෙනවා. නමුත් කාදනය වැඩි වෙනවා. එතකොට මේකෙන් අර වඩදිය බාදිය ප්‍රවාහයන් දෙක අනුව ඒ වෙලාවේ වැලි මූදට යන වෙලාවේ මූද ක්‍රියා කරන ස්වභාවය වඩදියද බාදිය යන සාධකයෙන් මත මේ බාදිය වෙලාවට එහෙම නැත්නම් දකුණේ සිට උතුරට යන වඩදිය ප්‍රවාහයේ අර තියෙන කම්පන තරංග මත ඒ වැලි 20ක් 30ක් මෙහාට ගේනවා. ඉතුරු වැලි 20 අණ්ඩේ අවසන් තුඩුවේදී වඩදිය ප්‍රවාහයට එන වැලි ටික උච්චමුණේ ප්‍රදේශයේ ගොඩ කරමින් තියෙනවා. මේ තමයි සෝභාදාමේ අපූර්වත්වය. මේ ප්‍රමාණයට වැඩිය ඉදිරි කාලයේදී තව මුහුද වැවෙයිද සමහර විට මෙතනින් අනපේක්ෂිතව සිද්ධාන්තයකට මුහුණ දෙන්න වෙලා මේක දිය වෙලා යයිද? මගේ අත්දැකීම් වල හැටියට මට උපකල්පනය කළ හැකි පල්ලිවත්ත දූපත සෙමින් සේවී යන දූපතක් දැයි. ඔව්. සෝභාදාමේ රීතීන් අනුව. හැබැයි මට තියෙන දැක්ම අනුව මෙන්න මේ ක්‍රමයට බත්තලංගුණ්ඩුව මෙසේ පිහිටා තියෙන විට පල්ලියවත්ත. ඔව්. ස්වභාවික දියකඩනයක් විදිහට මෙන්න මේ විදිහටයි ආරක්ෂිත ස්වභාවික දියකඩනයක් විදිහට. එතකොට තව වසර 8ක් වගේ කාලයක් තුල පල්ලියවත්තේ හැඩතල වෙනස් වෙලා සීම් පොඩි කොටසක් විතරක් ඉතිරි වෙයි. එහෙමනම් මූද සම්පූර්ණයෙන්ම පල්ලියවත්ත ආක්‍රමණය කරලා ඉවර වෙයි. ඉවරයි. එහෙමනම් ස්වභාවික දියකඩනය ඉවත් වෙයි. ඒ කියන්නේ ස්වභාවික ආරක්ෂාව නැති වෙනවා. එතකොට මට උපකල්පනය කළ නොහැකි බත්තලංගුණ්ඩුවේ දූපතට සිද්ධ වෙන දේ. මං හිතන්නේ සෝභාදාම මාතාව මේ තීරණය කළ යුතුයි කියලායි මම හිතන්නේ. කාට හරි හිතනවා නම් ලංකාවේ මේක ලෝකල්නේ අපි කියන්න ඕනේ මේක තනිකරම ලංකාවේ හදපු එකක්. ලංකාවේ හදපු ඕන එකක් අතිශයින්ම ග්ලෝබලි යනවා. වර්ල්ඩ් මාකට් එකට යනකොට සමහර විට මේකේ වැඩි දියුණු කිරීමක් කරන්න වෙයි, තව තව දේවල් එකතු කරන්න වෙයි. මේකයි අපි ඇත්තටම Google ආයතනයත් එක්කත් සම්බන්ධ වෙලා ස්පීච් රෙකග්නිෂන් කියන ටෙක්නොලොජි එක යූස් කරන්නේ. ගොඩක් අපි රෙඩි ඔස්ට්‍රේලියන් මාකට් එකට යන්න. ගල්ෆ් රීජන් එකේම අපි ගොඩක් ස්ට්‍රෝං. රොබෝට කොච්චර වෙලාවක් වැඩ කරන්න පුළුවන්ද? ෆුල් ෆන්ක්ෂනල් රොබෝට් කෙනෙක් පැය 10ක් ආයු කාලයක් තියෙනවා. ඕඩර්ස් වලට හදනවා? අනිවාර්යෙන්. මේ වගේ දියුණු තාක්ෂණයක් හදන්න චමිර මහත්තයාගේ ස්ටාෆ් එක සෑහෙන දක්ෂ වෙන්න ඕනේ. අන්තිමට අපිට වැදගත් වෙන්නේ පවුල. අපේ ඔෆිස් එක යන්නේ මේක ගෙදරක් අපිට. DSN නිර්මාණය කිරීමේදී දායක වුණු ප්‍රධාන ඉංජිනේරු සදීෂ් කල්හරත් එක්ක කතා කරන්න පර්යේෂණ සංවර්ධනාංශයේ ප්‍රධාන ඉංජිනේරු වශයෙන් කටයුතු කරනවා සදීෂ්. මොකක්ද මේ තාක්ෂණය? කොහෙන්ද? ඒ කියන්නේ මේකේ මූලික තාක්ෂණය මීට පෙර කොහේ හරි තිබ්බ තාක්ෂණයක් සංවර්ධනය කරලා ගත්ත එකද? එහෙම නැත්නම් මේක ඔයගොල්ලෝ හිතලාම කරගත්ත එකද? මේක අපේම නිර්මාණයක්. රොබෝට්ස්ලා හදන තාක්ෂණික ක්‍රමවේද ගොඩක් තියෙනවා. මුලින්ම ඉලෙක්ට්‍රොනික පරිපථ කොහොමද සකස් කරගන්නේ කියලා. ඊට පස්සේ මේකේ බාහිර පෙනුම මේ කොහොමද හදාගන්නේ කියලා. ඊට පස්සේ මේකේ මෙකැනිකල් කොම්පොනන්ට්ස් ටික. ඊට පස්සේ කොහොමද මේකේ සොෆ්ට්වෙයාර් එක හදන්නේ කොහොමද කියලා. ඉතින් ඔය මූලික කරුණු ඔක්කොම එකතු කරගෙන තමයි අපේ රොබෝ හදන්න ඕන තාක්ෂණික ක්‍රමවේදේ අපි සකස් කරගත්තේ.
මොකක්ද මේකේ තියෙන වෙනස? ප්‍රධාන වෙනස තමයි අපේ රොබෝගේ තියෙන අපියරන්ස් එක. ඒක දේශීයත්වය පෙනෙන විදිහට තමයි අපි හදලා තියෙන්නේ. භාෂා තුනම කතා කරන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරන්නේ. කොහොමද අර නිදහසේ ඕනම දෙයක් කරන්න එහෙට මෙහෙට යන්න පුළුවන්කමක් තියෙනවද? කැමති නම් මුලින්ම යාට අපි දන්නා මැප් එකක් දීලා ඒ මැප් එක ඇතුළත වැඩ කරන්න දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා නොදන්නා ගෘහස්ත ප්‍රදේශයක් එයාට පුළුවන් තනියම මැප් කරගෙන එයා ඕන තැනකට යන්න පුළුවන්. ඒ තනියම එයා ඉන්න තැන හඳුනා ගැනීම සහ ඒ අදාළ මැප් එක ගොඩනගා ගැනීම කරන්න පුළුවන්. සිකියුරිටි පැත්තෙන් එහෙම හිතලා මොනවද තියෙනවද? රොබෝගේ GPS sensors තියෙනවා. ඉතින් අපිට ඕන වෙලේක රොබෝ ඉන්න තැන බලා ගන්න පුළුවන්. මේ රොබෝ අපි දැකලා තියෙන රොබෝ වලට වඩා ටිකක් වෙනස් තියෙන. කියන්නේ ප්‍රමාණයෙන් වෙනස්. අපි මේ රොබෝ නිර්මාණය කරේ අඩි 4.5ක් උස වෙන්න. ප්‍රධානම හේතුව තමයි මිනිස්සුන්ට ලේසි වෙන්න තමයි ඒ උස පවත්වා ගත්තේ සහ මෙයාගේ කියන්නේ voice interaction වලට පහසු වෙන්න. ඔන්න මලයා මල කපන්නටයි හදන්නේ. ඔව්. ඔන්න අයියා මල වහලා තියෙන මොකෙන්ද මේ කිතුල් වලම තියෙන කිතුල් පිළිවෙලින් තියෙන පතකඩ කියලා කියන්නේ ඔයාට ඒවා හදලා ඒවා රැහැලා හයිය ටික අරගෙන වහනවා. එතකොට තෙමෙන්නේ නැහැ. මේ හේතු කරලා තියෙන්නේ මේ ලී හේතු කරලා තියෙන්නේ මේ. ඒ ඔයාට කියන ඔලොම්බු කියලා. ඔලොම්බුව හදලා තමයි අපි මේ මලට අල්ලන්නේ. නැත්තම් ඔක මල නිකම්ම තියන්න බෑනේ. දැන් ඒ කොළඹට මොකද දැන් ආයෙ කරන්නේ? දැන් ඒ ඔලොම්බුව බුරු කරලා මේක පස්සට කරන්න ඕනේ. නැත්තම් මල කපන්න බෑනේ. දැන් ඔන්න බලන්න මල පොඩ්ඩක් මේ ඔලොම්බේ ඉස්සරහට ආවයි. දැන් මෙහෙම කළා ආයෙ මේක තද කරන්න ඕනේ. ඊට පස්සේ මේ වෙලුම් වෙලක් අරගෙන මේ පැත්තෙන් මේ වෙලලා තියෙන වෙලා මෙහෙම බුරු කරලා මෙහෙම අරගෙන මෙතනින් හිර කරන්න ඕනේ. ඔන්න හරි. කොළඹුව හිර කරනවා. ඒ ඉතින් හිර කරලා අයියා ගැටයක් ගැහුවිලා නේ හිර වෙන්නේ. ගැටය ඕනේ ඕක හැදෙන්නේ නැහැ දැන්. මේ මලම අයියා වෙලලා තියෙන්නේ මේ ඒ ඔලොම්බෙන්ද වෙලලා තියෙන්නේ. වැල් පොටවල් වලින්. ඒ වැල් පොටවල් වලින් තමයි වෙලලා තියෙන්නේ. ඔන්න මම මල කපනවා. කපනවා කියලා කියන්නේ අයියනේ මල ආයෙ පාරක් පළුදු කරනවා. ඔව් ආයෙ කපන්න බෑ නැත්තම් මල මුණ අලුත් වෙන්න ඕනේ. නිකන් හරියට අර උල්පතක් අලුත් කරනවා නේද අයියනේ? අන්න හරි. දැන් අයියනේ ওই විදිහට දැන් මේ මල මේ විදිහට මේ තෙලිදිය ගන්න අරන් කොච්චර කල් වෙනවද? මේක මේ ළඟදී හැදුවේ මේ දැන් සතියක් විතර වෙනවා. තාම මේ තෙල්දිය අපි උණු කරන්න ගෙනියන්න එල්ලුවේ නැහැ. බෝතල 5ක් 6ක් වෙනකොට තමයි අපි තෙල්දියට ගෙනහිලා උණු කරන්නේ. එතකන් නිකන් කපනවා කඳුල වැඩි වෙනකන්. මට අර අයියන්දි කියදී හිතන අයියනේ හැමතිස්සෙම කියන්නේ මලක් හදනවා මල රකින්නවා මේ වචනේනේ. ඒක අපේ ගෙවල් වල මේ ඊතර මායියලා කියන ওই කතාව නෙමෙයිනේ මලක් හදනවා කිව්වොත් එහෙම කියන්නේ හරියට අර මල් පෝච්චියක මේ හරි විසිතුරු මලක් හදනවා ඒ කතාවනේ. ඒක කොච්චර ලේසිද කියලා හිතනවා මේ වගේ මලක් මේ වගේ තත්ත්වයකට අරගෙන මේ තෙලිදී ටිකක් බා ගන්න තියෙන එක ගන්න මේ මහසිය දැක්කහම නේද මේ ගහකට නැගලිවලා. ඔව් ඉතින් මේකත් මේ මලක් තමයි මේ කිතුලෙන් එන මල තමයි මේ. දැන් අර අපි මල් ගහකින් මලක් එන්නේ. ඒ වගේ තමයි මේ කිතුලෙන් එන මල මේ. මේ මලෙන් තමයි මේ විශ්වකර්ම වැඩේ කරන්නේ. අයියන්දි මම බැලුවේ අර ඈත බලනකොට මගේ අම්මේ පේන දුර මේ අර ඈත කඳු අර එහා පැත්තේ අර පල්ලෙන් ගලන ගඟ මොකක්ද අයියන්දි අර පල්ලෙන්? ඒක තමයි කුකුළු ගඟ. කුකුළු ගඟ කියන්නේ මේකද? ඒකත් ගලනවා ඈතින් ගලනවා ඈත තේවතු. අප්පච්චි උඩ නැගගට පස්සේ මහන්සියක් නැහැ ඉතින්. ඒ හුළඟ වදිනවා අර කෙලින්ම මොහොතේ හුළඟට එන්නේ. හරි. දැන් අයියන්දි දැන් මේක බහිනකොට අපි දැන් කොහොමද කරන්නේ? දැන් දෙල්දිය වාජනේ ගත්තා. අරගෙන ඉවරලා අරගෙන ඉවරලා එකත් එල්ලගෙන බහිනවා. අයියන්දි ඉස්සර එනවද එනා? මම බහිනම්. හැබැයි පරිස්සමට බහින්න ඕනලයා. හරි.
පරිස්සමට බහින්ට දැන් හරි නේද? මුත්ත ගණන් අයියන්ඩිය. හරිද? එහෙනම් ඉතින් අපි දැන් හරි. ඔක ගන්නටකෝ. මොකද ඉන්නේ? මේ තෙලිජ්ජද කියලා බැලුවා. තෙලිජ්ජ තමයි. අයියන්ඩි දැන් මේක අපි අරන් යන්නේ හකුරු හදන්න තමයි. ඊට පැණි. ඕක ටික ගෙනහිල්ලා අද මොනවද හදන්න දන්නේ? අද ඉතින් හදනවා මේ හකුරු හරි මේ මොනවා හරි හදන උණු කරලා. තියාගන්නත් බෑ නැත්තම්. තියාගන්න බෑ. ඔක උණු කරන්න ඕනේ කී ගමන් නැත්නම් සුදු පාට එලා පැහැ. යා. එන ඕක ගන්නතෝ. දූපතක් මේ මහ මුහුද මැද ඉන්නේ කියලා. ඔව් හරි. වෙල්ල දෙක මීට චුට්ටක් එහා තියෙන මේ වගේ පුංචි දූපතක්. අපි එතනින් මෙහාට ආවේ වෙල්ල එක දූපතට ආවේ විශේෂ සිදුවීම ගැන ඔබට කියන්න. දැන් අර දිගටම අපි කිව්වනේ වෙල්ල තුනෙන් පටන් ගත්තාම මේ විදිහට දූපත් ටික කැඩිලා අර පැත්තෙන් පරාමුණේ හරහා බත්තලංගුණ්ඩුව සහ පල්ලිවතර එන්න පුළුවන් කියලා. ඒ එන්න පුළුවන් අවස්ථාව බිඳිලා ගියේ 1999 වර්ෂයේ. ඒ බිඳිලා ගියේ මෙන්න මේ ස්ථානයේ. මේ ස්ථානයේ වැලි වැහිලා ඊට උඩින් මුහුදු ජලය ඇවිල්ලා. ඇත්තටම මේ විදිහට මුහුදු ජලය මත කහ පාටට පේන නැත්නම් මේ වැලි පාටට පේන තීරුව දිගේ තව ටිකක් එහාට යන්න පුළුවන්. එතනින් එහාට එහෙම කහ පාට තීරුවක් පේන්නේ නැහැ. ඒ කියන්නේ හොඳටම මේක හොදාගෙන ගිහිල්ලා. අර ඈතින් පේන්නේ පරාමුණේ දූපත. එතකොට පරාමුණේ දූපත ඒ දවස්වල ඔච්චර තිබිලා නැහැ. ඔච්චර දිගින් ප්‍රමාණයක් තිබිලා නැහැ. අද වන විට ඒ දූපත බලාගෙන ඉඳද්දි ඉස්සරහට වැවිලා ගිහලා අපි වැවෙන කියන වචනේ පාවිච්චි කරමු. දූපත වර්ධනය වෙලා. එහෙමනම් මෙතනින් හොදාගෙන ගියපු නැත්නම් මෙතනින් කාදනය කරපු ටික සමහර විට ඒ දූපතේ මේ මහ සයුර ගොඩ ගහන්නට ඇද්දි. මේ වෙල්ල 1 සහ වෙල්ල 2 කියන දූපතුත් ඇතැම් වෙලාවට අපිට කියන්න පුළුවන් තවත් වසරකින් හෝ දෙකකින් වසර 5කින් මහ මුහුද විසින් ගිල ගනීවි කියලා. මේ හරියේ දීවරේ කටයුතු කරන දීවරයෝ වෙල්ල 1 සහ වෙල්ල 2 කියන දූපත් තුල පේන්නම නැහැ. බැලූ බැල්මට කාන්තාරයක් වගේ. ඒ තරමටම මුහුදු වැලි තට්ටුවක් මේ දූපත් මතට ඇවිල්ලා. කොහොම හරි සංචාරක ව්‍යාපාරයට ඊටාම රමණීය ප්‍රදේශයක්. සංචාරකයන්ගේ මනදුල පිනවන රමණීය ප්‍රදේශයක්. හැබැයි සංචාරක ව්‍යාපාරයට රමණීය ප්‍රදේශයක් වුණාට මේ ස්ථානය බලලා නවාතැන් ගන්න හෝ නැත්නම් ආහාර ගන්න හෝ වෙනත් තැනකට යන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව ආහාර ගැනීමට හෝ අඩුතරමින් පොල්ලතු වාඩියක්වත් නවාතැන් ගන්න මේ ප්‍රදේශයේ නැහැ. එහෙම යනවා නම් අර පැත්තට යන්න ඕනේ. අර පැත්ත තමයි බත්තලංගුණ්ඩුව සහ පල්ලිවත්ත තියෙන්නේ. අපට හම්බෙන ඊළඟ දූපත තමයි කිමුල් බොක්ක නැත්තම් වෙල්ල. මේ දූපත විශේෂයි. 99ට පෙර සහ 1999ට පසු. මොකද්ද විශේෂත්වය? වෙල්ල කියන දූපත මේ ස්ථානයේ ඉඳලා පයින් ඇවිදගෙන මේ විදිහට වටේම මේ ආකාරයට ඔය ඔබට දිගට පේන වැලි පරේ ඔස්සේ බත්තලංගුණ්ඩුව පල්ලියවත්තට යනකම් යන්න පුළුවන් කෙනෙකුට. නමුත් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මේක බෙදිලා ගිහිල්ලා එක එක තැන් වලින් මෝය කටවල් ඇති වෙලා මේක දූපත් කීපයකට වෙන් වෙලා වර්තමානයේ හඳුන්වනවා වෙල්ල 1, වෙල්ල 2, වෙල්ල 3 ආදී වශයෙන් හඳුන්වනවා. නමුත් 99ට කලින් මේක එකම විදිහට
තිබුණ දූපතයි. කොහොම හරි පළවෙනියට වෙන්නුනේ 99 අවුරුද්දේ. අද වන විට දිගින් දිගටම මහ මුහුද මේ දූපත් වලට එරෙහි වෙමින් මේක එක කාණ්ඩ වලට බෙදලා දාලා. ඒ නිසා තමයි වෙල්ල 1 වෙල්ල 2 ආදි වශයෙන් අපිට හම්බෙන්නේ. කොහොම හරි මේ දූපතෙත් දීවර කටයුතු කරන ආකාරය අපිට දක්නන්න පුළුවන්. අර ඈතින් පේන පොල්ලතු වාඩි දීවරයන්ගේ වාඩි. ස්ථීර පදිංචිකරුවන් මේ ප්‍රදේශයේ නැති බවයි අපිට ආරංචි වෙන්නේ. දීවර වාඩි. නමුත් අර මෝයකටත් එක්ක නිසා මේ ප්‍රදේශයේ දීවර කටයුතු වලදී වැඩි මසුන් පිරිසක් වැඩි අස්වැන්නක් ලැබෙනවා කියලා අපිට පුංචි විශ්වාසයක් තියන්න පුළුවන්. කොහොම වෙතත් ඊටාම සුන්දරයි. විශාල ගස් කොළන් හැදිලා නැහැ. මේවා නිරන්තරයෙන්ම මුහුදු දියට යට වෙනවා. කාලයකදී යට වෙනවා. කාලයකදී මේ විදිහට මතුවෙනවා. ඒ නිසා ගහක් කොළක් හැදිලා නැහැ කියන එක අපිට ඕන කෙනෙකුට පේනවා. කොහොම වෙතත් අපිට උමනාව තිබුණා පයින් ඇවිදගෙන දිගටම යන්න. නමුත් එක එක තැන්වල මෝය කටවල් ඇති වෙලා තියෙන නිසා අපි බෝට්ටුවේම මේ ගමන ඉස්සරහට යන්න තීරණය කළා. අර එක යායටම තිබුණු කිමුල් බොක්ක දූපතෙන් කැඩිලා බිඳිලා ගිහිල්ලා නිර්මාණය වුණු තවත් දූපතක් තමයි මේ. මහා ලොකු වට ප්‍රමාණයක් නැහැ. අර අපි කිව්වනේ මේක දිගටම බත්තලන් ගුඬුව සහ පල්ලිය වතර නිකන් තිබුණා කියලා. මේ මුහුදේ තියෙන ස්වභාවයත් එක්ක කාලෙන් කාලට ඇති වෙන තත්ත්වයන් එක්ක මේවා ඛාදනය වෙලා වෙනස් වෙලා පුංචි දූපත් නිර්මාණය වෙලා තියෙනවා. කොහොම වෙතත් දීවර කටයුතු මහා පරිමාණයෙන් කෙරෙන පාටක් නැහැ. ඇත්තටම මේ පොල්ලතු වාඩිය කැඩිලා ගිහිල්ලා එතන කෙනෙක් වාසය කරන්නේ නැහැ. කොහොම හරි දීවර පවුලක් හෝ දෙකක් මේ දූපතෙත් දීවර කටයුතු කරනවා. ඒකට එක හේතුවක් තමයි මේ පොල්ලතු වාඩිය. අනිත් එක තමයි මේ මම් පස්සෙන් එන මගේ ඌරු යාළුවෝ දෙන්න. අපේ ආදරේ මේගොල්ලන්ට දැනිලා අපි ආවෙලා ඉඳලා මේගොල්ලෝ අපි පස්සෙමයි. දැන් මේ දූපත මේ වන විට දිය වෙලා යන දූපත් ගණයට අයත් වෙනවා. මීට වසර ගණනාවකට කලින් මේ දූපතේ වට ප්‍රමාණය මීට වඩා විශාල ප්‍රමාණයක් තිබුණා. නමුත් අද වන විට ඊටාම ශීඝ්‍ර මුහුදු කෑමකට ලක් වෙලා මේක ටිකෙන් ටික දිය වෙලා යනවා. කවදා හරි දවසක සමහර විට තව අවුරුදු 5කින් සමහර 10කින් වෙන්න පුළුවන්. ඇතම් වෙලාවට මේ දූපත මතට සයුරු ජලය ඇවිල්ලා දූපතක් තිබුණද නැද්ද කියලාවත් කෙනෙකුට හොයාගන්න බැරි තත්ත්වයක් ඇති වෙයි. අපි ආවේ පරාමුණේ දූපතට. පරාමුණේ දූපතට එනකොට සන්ධ්‍යා වෙලා. ඒ නිසා තමයි මේ බැලුවත බොහොම ලස්සනට පේන්නේ. පරාමුණේ දූපත බත්තලන් ගුඬුව දූපතත් එක්ක නැත්නම් පල්ලිවතු දූපතත් එක්ක එක තීරුවට උනත් පයින් ඇවිදගෙන ඉන්න පුළුවන් කෙනෙකුට. බැලුමට අපිට බලන්න පුළුවන් මේ වැලි තීරු දිගේම බත්තලන් ගුඬුවෙන් පල්ලිය වත්තට පල්ලිවත්තෙන් පරාමුණේට එන්න පුළුවන්. පරාමුණේ දූපත අදින් වසර 10කට විතර එපිට තිබුණේ මේ වගේ ප්‍රමාණයකට නෙවෙයි. බොහොම පොඩි දූපතක්. නමුත් මේ අවුරුදු 10ක 5ක ඉතිහාසය තුළ පල්ලිවත දූපත දිය කරලා ගේන වැලි වලින් පරාමුණේ දූපතේ ප්‍රමාණය වැඩි වෙලා. අපිට හරියටම කියන්න බෑ හරියට තක්සේරු කළා අවුරුදු 50කට විශ්වාසවන්ත විදිහට දෙන්න බෑ ප්‍රමාණයක් හෙක්ටයාර් මෙච්චරයි කියලා. ඒකට හේතුව මේ මහා සයුර හැම තිස්සෙම හැමදාම වඩදිය බාදියත් එක්ක මේ දූපත් වල ප්‍රමාණය වෙනස් කරනවා. දැන් අපි පටන් ගත්තේ කල්පිටිය අණ්ඩේ ඉඳලා පටන් ගන්න මේ දූපත් 14ට එනකොට මේ දූපත් වල ස්වභාවයන් දූපත් වල පිහිටීම් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒ ප්‍රමාණය අද තියෙන ප්‍රමාණය නෙවෙයි හෙට තියෙන්නේ. සමහර විට ඒක වැඩි වෙන්න පුළුවන්, සමහර විට අඩු වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ මහා සයුරේ තියෙන ඒ ස්වභාවය. කොහොම වෙතත් අද වන විට පරාමුණේ දූපත යම් ආකාරයකට වර්ධනය වෙලා වැවිලා තියෙනවා. මේ දූපත දේශීය සංචාරකයන්ට ඇස ගැටුණාය කියන දෙයට වඩා විදේශීය සංචාරකයන්ට ඇස ගැටිලා තියෙනවා. ඒකට හේතුව තමයි නිරිත දිග මෝසම බොහොම තදින් හමන විට සර්ෆින් වලට කයිට් සර්ෆින් වලට විදේශීය සංචාරකයෝ අප්‍රමාණව මේ දූපතට එනවා. ඇවිල්ලා ඔවුන් රිසිසේ ඔවුන්ගේ සංචාර කටයුතු කරලා යන්න යනවා. කොහොම වෙතත් මේ දූපත් සංචාරයේ බොහොම සුන්දර
දූපතක් තමයි පරාමුණේ දූපත. පරාක්‍රම සමුද්‍රය එක බැදිච්ච කතන්දර හොයාගෙන යනකොට ඒක මෙතනින් පටන් අරන් මෙතනින් ඉවර කරන්න පුළුවන් කියලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. ඒ කියන්නේ පරාක්‍රම සමුද්‍රයේ බැම්මට හරි දිගක් ඇති. පරාක්‍රම ධාරිතාවට අපිට ප්‍රමාණයක් කියන්න පුළුවන් ඇති. හැබැයි මේ ඉතිහාස කතාව කොතනින් කොතෙන්ට කෙලවර වෙනවද? මේක ඉතිහාසය අපි දන්න සහ නොදන්න කතා මොනවද කියන එක කෙලවරක් නැතුව කතා කරන්න පුළුවන්. ඒ තරම් වටිනා වාරි ඉතිහාසය තුල අමරණීයම තැනක් තමයි මේ ස්ථානයක සදාකල් මේ විදිහටම වේවි. ඉතින් මේ ගැන කතා කරනකොට මේ පරාක්‍රම සමුද්‍රයෙන් ගොඩ නැගුණු පාරිසරික පද්ධතිය නැත්නම් ජෛව විවිධත්වය මොන විදිහට පොළොන්නරුවේ මිනිස්සුන්ට සහ සතාසීපාවුන්ට එදා බලපෑවද ඒක අද බලපාන්නේ කොහොමද? එහිදී වැදගත්කම මොකද්ද? මේ පිළිබඳවත් අපි පරාක්‍රම සමුද්‍රයෙන් ඔබට කතා කරන්න පොඩක් කල්පනා කරනවා. මේ ජෛව විවිධත්වය කියන විෂය පිළිබඳව එහි සංරක්ෂණය පිළිබඳව බොහෝ කැපකිරීමක් කරන සුනිල් ගුණතිලක කියලා මහත්තයෙක් අපිට මුණ ගැහෙනවා පොළොන්නරුවේ. සුනිල් මහත්තයා අර මං කිව්ව කතාවේ කියන්නේ මිනිස්සුන්ගේ ජන ජීවිතේට සතාසීබුන්ගේ ජන ජීවිතේට එදා නෙමෙයි අදත් මේ පරාක්‍රම සමුද්‍රය බොහෝ සෙයින් ඉවහල් වෙනවා. මේක නොතිබෙන්න මේ පොළොන්නරුවට මොනතරම් අවුවක් වැටෙයිද? කොහොමද ඇත්තටම මේ එදා මේක නිර්මාණය වෙලා තිබුණේ? කොහොමද මේ නගරය සහ ඒ ආශ්‍රිත පරිසරයට බලපෑවේ මොන විදිහටද මේ පරාක්‍රම සමුද්‍රය? අදටත් වැඩිය ඉදිවිච්ච බලපෑම එදාට තිබුණා. අර සොරවු නැති ඇලවල් ඔස්සේ මුළු පද්ධතිය පුරාම මේ මහා පද්ධතිය පුරාම ජලය විසිරී ගියා. ඒක නිසා මොකද සිද්ධ වුණේ? පාංශු ජල ස්තරය අපි කියන වෝට් ටේබල් එක උඩිනුයි තිබුණේ. අද වෙනකොට ඒක අනිත් පැත්ත සිද්ධ වෙලා තියෙනවා. අපි හැම දෙනාම උත්සාහ කරන්නේ පොළවෙන් ජලය ලබා ගන්න. ඒ කාලේ ඉතාමත්ම විධිමත් සැලැස්මක් තිබුණා. පොළොවට වැටෙන ජලය බිදක් හරි අපතේ නොයා යන්න. ඒගොල්ලෝ කොහොමද කරේ? හැමතැනම මේ කන්ටුවර්ස් නැත්නම් සමෝච රේඛා දැනගෙන තිබුණා. තමන්ගේ සීමාවන් දැනන් තිබුණේ. සීමා තුල පසින් කරනු ලැබූ බැමි රාශියක් තිබුණා. මොකද්ද කරන්නේ? පොළොවට වැටෙන ජලය මූදට යන්න කලින් අවස්ථා ගණනාවකදී පොළොව යටට යොමු කරේ. ඒකේ මොකද සිද්ධ වුණේ? පාංශු ජල ස්තරය ඉහළ යෑමයි. පාංශු ජල ස්තරය ඉහළ යනකොට මොකද වුණේ? ශාක ප්‍රජාව ඉතා හොඳින් වර්ධනය වුණා. ඉතාමත් හොඳ උදාහරණ ගණනාවක් ගන්න පුළුවන්. මහා වංශයේම මම හිතන්නේ 72 වෙනි පරිච්ඡේදයේ නන්දන උයන. ඔහු නන්දන උයන වගේ උයන් 28ක් කරපු විස්තරය තියෙනවා. ඒ වගේම නන්දන උයනේ ශාක ප්‍රජාව. ඒ ශාක විශේෂ 24ක් ගැන වෙනම විශේෂ වශයෙන් විස්තර වෙනවා. මම යම් හැදෑරීමක් කරා මේ ශාක විශේෂ 24 මගේ මේ භාෂාව පැරිණ මධ්‍යකාලීන භාෂා ගැන විද්වතෙක් වෙන ආර්යවංශ අබේසේකර මහතා සමග එකතු වෙලා මේ ශාකවල නම හොයාගෙන ඒ නම් වල තියෙන උද්භිද විද්‍යාත්මක නම් හොයාගෙන බලනකොට මට ඉතාමත් ඇත්තම විශ්මයටපත් වුණා. මොකද ඒ සමහර ශාක අද තියෙන තෙත් කලාප විතරයි. ඒ කාලේ පරාක්‍රම බහු රජ කාලේ ජල ස්තරය ඉහළින් තියාගත්තා. ඒ නිසා අවසාන ප්‍රතිඵලය උනේ මේක තෙත් කලාපීය ලක්ෂණ පහළ කරන බිම බවටපත් වුණා. අනිත් හොඳම උදාහරණය ලක්කායු වෙන නැත්නම් අද කියන ලක්ෂ වෙන. අද ලක්ෂ වෙනට ගියොත් එහෙම ඒක ඉතාමත්ම වියලි ඉතා ගන්න බැරි තරම් වියලි පරිසරයක්. මම හිතන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අපි දන්න සේවා මුක්ත සොල්දාදුවන් ඇවිල්ලා පදිංචි කරපු ගම සේවා ගම. දැන් මේ ප්‍රදේශයේ ගිහිල්ලා බැලුවොත් එහෙම බොහෝ ගෙවල් වල අඹගස් කීපයක් නැත්නම් අනිත් පරිසරය ඉතාමත් වියලි. මෑත කාලේ ජලය ලැබුණාට පස්සේ තමයි යම් ආකාරයක වෙනස් ගස් කීපයක් උත්සාහ කරේ. හැබැයි අතීතයේදී තාමත් පැහැදිලිව මහා වංශයේ 73 වෙනි පරිච්ඡේදය එයා කියනවා ලක්කා යවන පිළිබඳව එක ගහකින් ඒ කියන්නේ පොල් මී තල් වගේ වෘක්ෂ විශේෂ පහක එකකින් ලක්ෂය ගානේ ගස් ලක්ෂ 5ක ඒ ප්‍රදේශයේ රෝපණය කරනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ ජල කළමනාකරණය ඔස්සේ. ජලය ඉහළින් තබා ගන්නවා. සොරවු නැති ඇලවල් ඒ ප්‍රදේශ දක්වා වීදෙනවා. අදත් ලේසියෙන් අඳුනා ගන්න පුළුවන්. පාංශු ජල මට්ටම ඉහළ තියෙන්නේ. ඒ නිසා මේ ගස් වර්ග ලක්ෂ 5ක් වගා කරන්න පුළුවන් වෙනවා. පහතරට තෙත් කලාපේ පවා නැත්නම් කඳුකරේ පවා වගා වෙන සහ හැදෙන ඉබේ හැදෙන ස්වභාවිකව හැදෙන ගස්වල වර්ගත් මේ හැදුණා කියවනේ. ඒකට උදාහරණ තියෙන නම් එහෙම තියෙනවා නම්. මේ පිළිබඳව මම හිතන්නේ ඉතාමත් හොඳම පැහැදිලි කිරීම ලැබෙන්නේ අර බිනරමල්. අපි ගත්ත වටදාගෙට ගියොත් එහෙම වටදා කැටයම් වල බිනරමල් තියෙනවා. අද වෙනකොට බිනරමල් තියෙන්නේ හෝටන් තැන්න වගේ තැනක විතරයි. හැබැයි මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට බිනරමල් ගැන යම් කිසි අවබෝධයක් තියෙන්නේ නැති. ඒ අවබෝධය ලැබෙන්නේ නැත්තේ බිනරමල් කියන එක ඒ වෙනකොට බොහොම ලස්සනට අපි කියන මේ සෝභාලංකාරය වැඩි කරන ශාකයක් විදියට හැම පැත්තෙම වගා කරන්නේ නැති.
මම හිතන්නේ ඒක තමයි අපිට දෙන්න පුළුවන් හොඳම උදාහරණ. පරාක්‍රම සමුද්‍රයෙන් නිකුත් කරන ජලය මොන විදිහටද භාවිතා කළේ මේ දැන් හුඟක් වෙලාවට දැන් අපි භාවිතා කරන වර්තමානයේ හිතන්නකෝ දැන් කුඹුරු වලට භාවිතා කරන ජලය වෙන්න පුළුවන් නැත්නම් එදිනෙදා දෛනික අවශ්‍යතාවලට භාවිතා කරන ජලය වෙන්න පුළුවන් ඒවා පරිහරණය කළා ඉවත් කරන ක්‍රමවේදයක් තියෙනවා අපජලයේ විදිහට. ඒතර මේ ක්‍රමවේදයක් ක්‍රමවත්ව සිද්ධ වෙන්න ඕන නේද මේ පරිසර පද්ධතිය හොඳට තියාගන්න. ඒ කාලේ බොහෝ වෙලාවට තිබුණේ ස්වාභාවික පැවතුම්. අද වෙනකොට වගේ රසායන ද්‍රව්‍ය භාවිතය බොහොම අවම මට්ටමක තිබුණේ. යම් ආකාරයකින් භාවිතා කරන ජලය භාවිත ජලය ඔවුන් යම් කිසි ස්ථානයකදී පාංචුගත කරනවා. පාංචුගත කිරීම තුළින් මේ දේවල් පරිශුද්ධ වෙනවා. ඊළඟ මට්ටමේදී ඒක භූගත වෙනවා. ඒ වෙනකොට ඇත්තෙම ලැබෙන්නේ අර මහා පද්ධතියෙන් ලැබෙන ජලස්කන්ධයක මුහු වෙච්ච පිරිසිදු වෙච්ච ජලය. මම හිතන්නේ ඒ දේ උන් පාලනය කරගෙන තියෙන වෙන කිසිවක් නිසා නෙවෙයි. පාංශු ජලය පාංචුගත කිරීම නිසාමයි. එතන දැන් මේ ඔය කියන විදිහට මේ ප්‍රදේශයේ ජනගහන ඉතා අධික ප්‍රදේශයක් වෙනවනේ. ඔව් පැහැදිලිව ඉතා අධික ප්‍රදේශයක්. අගනගරයත් එක්කලා තිබිච්ච ප්‍රදේශයක් නිසා. එතකොට දැන් අද සාමාන්‍යයෙන් පොළොන්නරුව කොට පස්සේ මේ පොළොන්නරුවේ පොඩ්ඩක් එහා පැත්තට ගියාට පස්සේ වන සතුන් ගහනවා තියෙන වනාන්තර නැත්නම් අබේ භූමි ඒව තමයි දැක බලා ගන්න තියෙන්නේ. ඔය කලාපයන් බොහෝ විට එදා ජනතාව ජීවත් වෙච්ච ප්‍රදේශ විදිහට තියෙන්නේ නැත්තේ. ඔව් ඇත්තටම පොළොන්නරුවේ සිට ත්‍රිකුණාමලය දක්වා නැත්නම් මෙහි සිට අපි ත්‍රිකෝණමඩු ප්‍රදේශය දක්වා අද තියෙන මහවැලි ජල ගැලුම් නිම්න ප්‍රදේශය. ඇත්තටම කියනවා නම් එය වගා කරපු කුඹුරු භූමීන්. අපි රක්ෂණය කරගෙන තිබුණේ ආරක්ෂා කරගෙන තිබුණේ මධ්‍ය කඳුකරයේ. මධ්‍ය කඳුකරයේ කිසිවෙකුටත් වන විනාශයක් කරන්න, ගම් හදන්න, ඒ වගේ දෙයක් කිසිම දෙයකට ඉඩකඩ ලැබුණේ නැහැ. නකල්ස් ප්‍රදේශයේ නකල්ස් තමයි අබංගක පටන් ගන්නෙ. අපි ගත්තොත් මහවැලි ගඟ වගේ දේවල් පටන් ගන්නෙ මධ්‍ය කඳුකරයේ. ඒ නිසා ඕන ඉතාමත් උමනාවෙන් මධ්‍ය කඳුකරය ආරක්ෂා කරා. මොකද අපේ ස්පොන්ජ් එක අපිට වැහින වැස්ස ක්‍රමක්‍රමයෙන් රැකගෙන උල්පත් මගින් නිසි ආකාරයට අවුරුද්ද පුරාම නිකුත් කරේ මධ්‍ය කඳුකරය ආරක්ෂා කරගත්ත නිසා. දැන් ඔබ කියන විදිහට දැන් අපි ජෛව විවිධත්වය කියන එක මේක විද්‍යාවක් විදිහට නැත්නම් මේක පර්යේෂණ විදිහට හදාරන දෙයක්. හරිද? අපි විද්‍යාත්මක නාම යොදාගෙන විවිධ ප්‍රභේද හදාගෙන ආවේනික ප්‍රභේද මොනවද මේ වගේ මේ විවිධ ශේෂ්ඨෝස් මේක ලොකු පරාසයක් යනවානේ. දැන් ඔබ කියන විදිහට පරාක්‍රම බාහු රජ දවස මේ පරාක්‍රම සමුද්‍රයත් එක්කලා මේ ජෛව විවිධත්වය කියන විෂය පිළිබඳව යම් කිසි හැදෑරීමක් කරලා තියෙනවා. එහෙම දැනගත්තු මිනිස්සු ඉඳලා තියෙන්න ඕනේ. ඔය තාම පැහැදිලිවම. දැන් ඒකට හේතුවක් තියෙනවා. දැන් අපේ දැනුම සම්ප්‍රේෂණය වුණේ පරම්පරාවෙන් පරම්පරාවකට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම තාත්තා කියලා දෙනවා පුතාට නැත්නම් සීයා කියලා දෙනවා මුණුපුරාට පුතේ මේ ගහ හිටුවොත් මේ ස්ථානයේ ඒක තමයි ඒ ගහ රැකෙන්න තියෙන හොඳම තැන. දැන් මේ අත්දැකීම දැන් අපි දන්න උද්භිද විද්‍යාව විශේෂ උපාධියක් හැදෑරුවොත් අවුරුදු 4යි යන්නේ. ඒ පිළිබඳව කෙනෙක් අවුරුදු 2ක් යනකොට උන්ට පුළුවන් වෙනවා විද්‍යාවේදී උපාධියක් ලබා ගන්න. හැබැයි මේ පරම්පරාගත දැනුම පරම්පරා ගාන තිස්සේ ගියේ ජල තාක්ෂණයත් ඒ විදිහටම පරම්පරාගතව ගියා. ඒ නිසා තමයි මේ දැනුම මෙච්චර ආකාරයකට එකතු වෙලා සංකේතනය වෙලා ඊටාම විශිෂ්ටම දේවල් වුන්ට ජනතාවට ලබා දෙන්න හැකියාව ලැබුණේ. එතකොට ජෛව විවිධත්වය සම්බන්ධයෙන් ඔබ හොයලා බලනකොට ජනප්‍රවාදයේ සහ ජනශ්‍රුති වල ඒ වගේම පතපොතවල මොන වගේද මේ කරුණු කාරණා ඔබ හොයාගත්තේ? ඔබ හැදෑරීම කරේ කොයි විදිහටද? විශේෂයෙන්ම මම මගේ පරීක්ෂණ කටයුතු මේ පොළොන්නරුව ප්‍රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ කරනකොට පරාක්‍රම සමුද්‍රය සහ ඒ ආශ්‍රිතව තියෙන ජල ප්‍රවාහන පද්ධතීන් ගැන ජල පරිවහන පද්ධතීන් ගැන. එතකොට තමයි දැනුනේ උන්ගේ පළවෙනි අරමුණ වෙලා තියෙන පාංචු ස්තරයේ තියෙන ජල මට්ටම ඉහළ තබා ගැනීම කියන එක. විශේෂයෙන්ම ගත්තොත් එහෙම දැන් අද වෙනකොටත් මහවැලි ප්‍රදේශවල ඉන්න අලීන් ඉතාමත් විශාලයි ප්‍රමාණයෙන් විශාලයි. කියන්නේ ඉතාම ශාස්ත්‍රීය තන භූමින් තමයි ප්‍රදේශයේ තියෙන්නේ. එක වෙලාවක 1930 ගණන් වල විතර පීපී ධර්ණීගල මහත්මයා අපේ පුරාවිද්‍යා අධ්‍යයනතුමාගේ පියාණන් ඔහු එක වෙලාවක යෝජනා කරනවා මහාලි ප්‍රදේශයේ මේ විල්ලු වලින් අලියා වෙනම උපවිශේෂකදී නම් කරන්න කියලා. එලිපාස් මැක්සිමස් විල් අලියා කියලා. කියන්නේ මේ ප්‍රදේශය ඉතාම ශාස්ත්‍රීයයි. යම් ප්‍රදේශයක ඉතා හොඳ පාංචු ස්තරයක් තියෙනවා නම් පාංචු ජල ස්තරය ඉහළින් තියෙනවා නම් ඒකට ආවේනික ශාක්‍ර ප්‍රජාව නැත්නම් තෘණ වේගයෙන් වර්ධනය වෙනවා නම් ඒක අනිත් සියලුම සතුන්ට පිටුවහලක් වෙනවා.
කිතුලට නැගලා තෙල් දිය අරගෙන එන්නේ මෙතෙන්ට. ඒ කියන්නේ මේ ගෙදර. ඒ අරගෙන ඇවිල්ලි වෙරලා කරන්නේ ඒ තෙල් දිය මේ තාච්චියට දාලා උණු කරනවා හොඳට පැහෙන්නේ. ඒකත් එක්ක බැඳෙන කතාවක් තියෙනවා. මේක මේ කතාවට කිව්වට තෙල් දිය දාලා උණු කරනවා. ඒකෙන් මේ පැණි හදනවා කිව්වට ඒක මේ කියන්න ලේසි වුණාට කරන්න ගියාම මහා අමාරු වැඩක් ඒක. ඉතින් ඒ හින්දා මේ අයියේ දැන් ගෙනාවට පස්සේ තෙල් දිය මොකද්ද කරන්නේ මේ ගින්දර දාන්න තෙල් දිය කොච්චර එකතු කරලාද දාන්නේ එක දිගටම දාලා කොහොමද ඊය හවස කපලා මල ඊය හවස මලට එල්ලුවාම වාජනේ හිස් වාජනේ හල් පොතු දාලා එල්ලන්නේ මේවා. ඔව්. මේ දැන් උදේට ගෙනහල්ලා මේ උදේට ගිහිලා කපලා වෙන වාජනේ එල්ලලා තියෙන ටික අරන් බහිනවා. හල් පොතු දාන්නේ ඇයි? ඒ රා වෙනවට. රා වෙනවට. ඔව්. නැත්තම් තෙල් දිය සුදු වෙනවනේ. සුදු වෙනවා. ඔව්. මේ හල් පොතු කියලා මේ හල් මුල් වර්ගයක් තියෙන. මේ මේ තියෙන. මේ මෙහින් ඔය කිලි පොඩ කපාගෙන යනවා හැමදාම. කපලා දානවා. දානවා. රා වෙනවට. රා වෙනවට. ඕක තමයි. එහෙම දාලා තෙල් දිය ගේනවා. ඔව් ඔව්. ඕකේ කහටක්නේ තියෙන්නේ. ඉතින් ඔය තෙල් දිය නරක වෙන්නේ නැහැ. පැණි නරක වෙන්නේත් නැහැ. පැණි හොඳයි. ඒකට. දැන් මේකට දානවා. දාලා එක ඊට පස්සේ ගින්දර දාන්න පටන් ගන්නවා. ඔව් ගෙනල්ලා බිම ගොඩ තියන්නේ ගෙනාපු ගාම තාච්චිය හොදලා තාච්චියට වක් කරනවා. වක් කරලා ගින්දර දාලා ඔය වගේ දැන් පෙණිය ඇහිලා පෙණිය රැළ ගැහුවට පස්සේ හැන්දෙන් අරන් පෙණිය අහකට දානවා. අහකට දාලා තමයි මේ හිඳෙන්න අයින්. මේ පෙණිය අයින් කරනවා. ඕක අයින් කරනවා. දැන් මේ කොච්චරක් මේ තෙල් දියද මේ තාච්චිය තියෙන්නේ මේ? ඕකේ තියෙනවා බෝතල් 20කට කිට්ටු තියෙනවා. බෝතල් 20ක කියන්නේ සාමාන්‍ය පැණි බෝතල් 15ක්වත් ගන්න පුළුවන් බෑ. කොච්චර බෑ ඕකෙන් සාමාන්‍ය ගන්න පුළුවන් පැණි බෝතල් 2මාරක් 3ක් විතර. එතකොට මේ දැන් කොයි දැන් මේ මේක කරාට අයියත් මල් මදින එක කරනව නේද? ඔව්. කොයි කාලේ නේද කරන්නේ? මට අවුරුදු 12යි වයස මල් හදන්න පුරුදු වෙනකොට. දැන් මේ යන්නේ 56. අවුරුදු 12 ඉඳන් පටන් ගත්තේ 12යි. කිදුලට නැග්ගා. ඔව්. කවුද කියලා දුන්නේ? අපේ බාප්පා කෙනෙක් හිටියා. ඉතින් එයා මාව අඬ ගහගෙන යනවා. වරෙන් කොළුව මායක් කියන්නේ එහෙමයි කතා කරන්නේ. කොළුව මායක් කියන්න මල කපන්න කියලා. දැන් මේ වගේ වාජන ගහේ ඉලලා තියෙනවා මට ඕවා ගන්න බෑ. මට කියනවා වාජනේ මලේ තීද්දිම කොහොම හරි කොළුව මල කපන්න කියලා. මම ඉතින් නැගලා මල කපනවා වාජනේ ගහේ තීද්දි තෙජ්ජ ටික ගවන්නේ. සමහර ගස්වල තෙජ්ජ ටික එහෙම එල කරලා නිකන් වාජනේ අරන් බහිනවා. තෙජ්ජ අරන් බහින්න බෑ. අයි මම පොඩිනේ. ඉතින් එහෙම මම බාප්පා කෙනෙක්. එහෙම එක්කෙනෙක් තමයි පුරුදු කරේ. එයාගෙන් බලාගෙන තමයි මම එයා මලක් හදනකොට මට ගහට කතා කරනවා. කියලා මා ඉතින් ගිහිලා පිල්ලේ ඉඳගෙන හරි ආඩම්බරයට ඉතින් පොඩි කාලේ ආසයිනේ ගස්යන්නේ. බලාගෙන ඉන්නවා මේ කොහොමද මේ මල හදන්නේ කියලා. එයාගෙන් තමයි ඉගෙන ගත්තේ. දැන් හිඳිලා අන්තිමට පැණි දිතුනේ. අන්තිමට පැණි. එහෙම හිඳුනට පස්සේ පැණි වෙනවනේ. ඔව්. අපිට ඒ පැණි කොහෙද නැද්ද අයියා ගාව මෙතන මේ අපිට බලන්න පැණි ටික. මේ තියෙන පැණිනේ. ඔව් පැණි. මේ රස් නේද පැණි? රන්නේ නෑ දැන් මේ නිමිලා මේවා. එහෙමද? කමන්නේ නැහැ තුට්ට නේද? නෑ කමන්නේ. මම දන්නේ කිතුල් පැණි කියලා මෙච්චර කාල කාලා තියෙන කිතුල් පැණිද කියන එකේ ප්‍රශ්නයක් මට තියෙනවා. කොහොම හරි මේ කිතුල් පැණි කියලා කඩ ගන්න විකුණන්න තියෙනවා. ඔය විකුණන්න තියෙන අය කරන්නේ මේ ගොඩක් දෙනෙක් දැන් අපේ මෙහෙම ගිනිච්චට ඕක ගෙදර ගිහිලා ආයි උණු කරනවා මේ සමහර අය කඩ මේ සීනි දාලා උණු කරලා බෝතල් ප්‍රමාණය දැන් අපින් ගිනිච්ච නම් බෝතල 20ක් බෝතල 30ක් විතර කරලා ඒ මිනිස්සු බෝතල් කරලා අරන් යන්නේ. සීනි තමයි අනිත් පෙටි එක. කයිතර කලවම් වෙලානේ. ඉතින් හොඳම කිතුල් පැණි අඩුයි. ඒකයි වෙලා තියෙන්නේ. දැන් අයියලා මේවා දෙන්නේ තොගේටද සිල්ලටද? නෑ ඔය ගිනියන කෙනෙක් ඉන්නවා හකුරු හදන දෙන්නෙක් විතර ඒගොල්ලෝ ඇවිල්ලා අරන් යනවා. අද පැණි ඕගොල්ලෝ පැණි විතරයි දෙන්නේ. ඔව් පැණි දෙන්නේ. ඕගොල්ලෝ හකුරු හදිල්ල කරන්නේ නෑ. තේ බොණ්ඩ හකුරු හදුවොත් තමයි. ඒ කියන්නේ මේ වගේ තියෙන පැණි තව හොද්දට රත් වෙන්න උණු කරලා ඊට පස්සේ හොද්දටම මේ අර තාච්චියට ඇලෙනකම්ම උණු වෙනවා. උණු වෙනවා. ඊට පස්සේ වේල්ල ඉවරලා හකුරු කරගන්න. හකුරු. ඊට පස්සේ මේ පොල් කටු තියෙන මේ පොල් කටු මේ තියලා තියෙන්නේ මේවට තමයි වක් කරන්නේ. මේ හකුරු මේ ළඟදී හදලා ඇති ඔවට තමයි වක් කරන්නේ. ඊට පස්සේ ආර තියෙන්නේ කිතුල් හකුරු කියලා මේ පැත්තට නමලා තියෙන්නේ. ඔව් ඔව්. ඇත්තටම මේ කර්මාන්තය කිතුල් පැණි කිතුල් හකුරු තරම් ප්‍රණීත රසවත් නොවන කටුක අසුන්දර මහා පීඩාකාර වෘත්තියක් වෙන්න පුළුවන්. ඒ හින්දා අපේ සමාජයෙන් අපේ අතීතයෙන් අපට දායාද වෙච්ච අපේ පාරම්පරික කර්මාන්ත තවත් අඩුම තරමේ પરම්පරා 3-4කටවත් ඉස්සරහට අරගෙන යන එක අපි හැමෝගෙම වගකීමක්. අනිවාර්යෙන් අපි දන්නවා. තව પરම්පරා 2-3ක් ගියාට පස්සේ මේ අපි පිටිපස්සේ තියෙන මේ ආම්පන්න ටිකත් කටුගෙට යනවා කියන එක නම් කැට තියලා වෙනස අපිට කියන්න පුළුවන්.